ආයුබෝවන් මිතුරු දරුවනේ අදත් අපි සුපුරුදු පරිදි ඔන්ලයින් ලයිව් ක්ලාස්රූම් එකේදී මුණ ගැහෙනවා මහජන සම්බන්ධතාවය කියන මාතෘකාවේ තවත් වැදගත් මාතෘකා දෙකක් සමග. අපි මේ වෙනකොට කතා කරමින් ඉන්නේ අපේ 8 වෙනි පාඩම මහජන සම්බන්ධතාවය කියන මාතෘකාව. අද අපි මහජන සම්බන්ධතාවයට අදාළ තවත් මාතෘකා දෙකක් තමයි සාකච්ඡා කරන්නේ. දැන් අපි ගිය සතියේ අපේ පළවෙනි උත්සාහය අත්හදා බැලුවා. බොහෝ දෙනෙක් අපේ වැඩසටහන සමග ඊටාම හොඳින් සම්බන්ධ වුණා. බොහෝ දෙනෙක් අපිට තමන්ගේ අදහස් යොමු කරලා තිබුණා. මේ වැඩේ ඊටා සාර්ථක බව, මේ වැඩේ සමග ඔවුන් හොඳින් අත්වැල් බැඳගත් බව කියා දක්වමින්. ඒ වගේම කීප දෙනෙකුට යම් යම් තාක්ෂණික ගැටලු මතුවලා තිබුණා. ඒවා දරුවනේ සාමාන්‍යයි. ඒවා ටිකක් දවස් යනකොට අපිට සතියක් දෙකක් යනකොට ওই ගැටලු වලින් අපිට ගොඩ එන්න පුළුවන්. අපිට මේක නුපුරුදු නුහුරු අත්දැකීමක්නේ. විශේෂයෙන්ම අපේ රටේ තියෙන පහසුකම් අපිට තියෙන පහසුකම් එක්ක මේක ටිකක් අමාරු කාර්යයක්. නමුත් ඔබ මොහොතකටවත් හිතුවද මේ වගේ තාක්ෂණය භාවිත කරමින් අපිට ඔබේ උසස් පෙළ අධ්‍යයන කටයුතු පවත්ව ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට පුළුවන් වුණා, ඔබට පුළුවන් වුණා කොහොම හරි මේ ඔන්ලයින් ලයිව් ක්‍රමයට කන්සෙප්ට් එකට අනුගත වෙන්න. ඉතින් ඒක අපි දෙගොල්ලම ලබපු ජයග්‍රහණයක් විදිහට මා මේ වෙලාවේ සලකනවා. ගොඩ දෙනෙක් අහන්නේ දැන් මම අදත් කියන්නේ ගිය සතියේත් මේක කිව්වා විභාගයේ කවදා තියෙයිද විභාගයේ කල් යයිද ඔය වගේ ප්‍රශ්නේ අපිට නම් දැන් විභාග කල් ගියත් එකයි නැතත් එකයි විභාගේ වෙලාවට තිබ්බත් එකයි නැතත් එකයි මට ඇහෙනවා ඉතින් ඕගොල්ලෝ කියනවා සර් නම් කියයි ඉතින් කියලා මං කියන්න දෙයක් නැහැ මම තමයි කියන්නේ මම ඔබේ විෂයට උපරිම සාධාරණයක් ඉටු කරන්න සියලු සැලසුම් සකස් කරලා තියෙනවා ඔබට තියෙන්නේ මේ ව්‍යායාමය සමග සම්බන්ධ වෙන්න තමයි ඉතින් ඔබ වෙනදාට පන්ති කාමරය ඇතුලේ මගේ අධීක්ෂණය යටතේ ඉගෙන ගන්නවා පැය ගණනාවක්. නමුත් අද ඔබ ඔබේ ගෙදර පරිසරයේ නිදහසේ ඉඳිමින් මේ අවස්ථාව සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ වෙනදාට ඔබට විතරයි මාව පේන්නේ. සමහර වෙලාවට ඔබේ ගෙදර අම්මා තාත්තත් මේ දවස්වල එහෙම නැත්නම් අයියා අක්කා නංගි මල්ලිත් මේ දවස්වල මාව බලනවා කියලා මට එහෙම මෙහෙන් ආරංචි වුණා. කමක් නැහැ. ඒ අයගෙන් ටිකක් මිදිලා අද මාතෘකාව සමග අපි දැන් සම්බන්ධ වෙමු. අද දවසේ අපේ මාතෘකාව පිළිබඳව අපි කතා කිරීම පටන් ගන්නවා. ඉතින් ඔබට තව දුරටත් යම් අපහසුතා තියෙනවා නම් ඊටාම ඉක්මනින් ඔබ මේ අපහසුතා මගහැරව ගන්න. විශේෂයෙන්ම දරුවනේ මට කියන්න බෑ ඔබට අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගන්න කියලා. රටේ පවතින මේ වාතාවරණය හැමුවේ දෙමව්පියන්ගෙන් එහෙම ඉල්ලීම් කරන්න බෑ අපිට. නමුත් දරුවනේ ජංගම දුරකථනයකින් පාඩමට සම්බන්ධ වෙනවට වඩා ලැප්ටොප් පරිගණකයකින් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණකයකින් ටැබ් එකක් වගේ ටිකක් හොඳට ඇහැට කනට පේන උපකරණයකින් මේකට සම්බන්ධ වුණොත් මේකේ තියෙන තාක්ෂණික දෝෂත් යම් ආකාරයකට ඔබට निराකරණය කරගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔබ හොඳට සිහිපත් කරගන්න හොඳට මතක තියාගන්න ඔයාගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ වෙනස් වුණා කියන දෙගිඩියාවකුත් ඔයා තුල තියෙනවා. ආදරණීය දූ දරුවනි අපි මේ සතියේ පේපර් ක්ලාස් එකේ ඒ වෙනස් වෙච්ච ප්‍රශ්න පත්‍රය පිළිබඳව තමයි ඔබ සමග කතා කරන්නේ. ඔය කියන විදිහට වෙනස් වෙලා නැහැ දරුවනේ. පරණ සිලබස් එකයි අලුත් සිලබස් එකයි එකතු කරලා එකට තමයි ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. එතකොට ඔබ හොල්මන් වෙයි ඒකට කොහොමද අපි අලුත් සිලබස් අය මුණ දෙන්නේ කියලා. එහෙම නෑ දරුවනේ. පැහැදිලිව ප්‍රශ්න පත්‍රයේ වෙන් කරලා තියෙනවා අලුත් සිලබස් එකේ ප්‍රශ්න සහ පරණ සිලබස් එකේ ප්‍රශ්න. අපි වැඩිදුර තොරතුරු කතා කරමු අපේ මේ සතියේ පේපර් ක්ලාස් එකෙන් ඒ පිළිබඳව. එහෙමනම් අපි අද අපේ මාතෘකාව සාකච්ඡාව ආරම්භ කරමු. අපි අද කතා කරන්නේ අපේ ටියුට් එකේ 17 වෙනි පිටුව සහ 30 වෙනි පිටුව කියන පිටුවල තියෙන මාතෘකා දෙකක්.
මහජන සම්බන්ධතා අවස්ථා කියන එක ඔබේ 8 වෙනි පාඩමට අදාළ මහජන සම්බන්ධතා ටියුට් එකේ 17 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. ඔබ ඒක හොයාගන්න 17 වෙනි පිටුවේ තියෙනවා මහජන සම්බන්ධතා අවස්ථා කියලා මාතෘකාව. ඒ වගේම ඔබේ 30 වෙනි පිටුව පෙරලා බලන්න ටියුට් එකේ. ඒ 30 වෙනි පිටුවේ තියෙනවා මහජන සම්බන්ධතා නිලධාරියා කියලා මාතෘකාව. අපි අද දවසේ වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ කියන වැදගත් මාතෘකා දෙක ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්න. එහෙමනම් අපි මුලින්ම බලමු මහජන සම්බන්ධතා අවස්ථා කියන්නේ මොනවද කියලා. මහජන සම්බන්ධතා අවස්ථා කියලා කියන්නේ දරුවනේ යම් ආයතනයක් හෝ සංවිධානයක් හෝ පුද්ගලයෙක් තම පාර්ශවකරුවන් සමග හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම උදෙසා යොදා ගන්නා මහජන සම්බන්ධතා විවිධ අවස්ථා යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට දරුවනේ මහජන සම්බන්ධ අවස්ථා කියන්නේ මොනවද? යම් ආයතනයක් හෝ සංවිධානයක්. එහෙමත් නැත්නම් අපි දන්න විදිහට කිසියම් පුද්ගලයෙක් තමන්ගේ පාර්ශවකරුව සමග, ඒ කියන්නේ තමන්ගේ ඉලක්ක මහජනයා සමග හොඳ හිත වර්ධනය සඳහා, ඒ කියන්නේ මහජන සම්බන්ධතාවල අරමුණනේ දරුවනේ හොඳ හිත වර්ධනය. හොඳ හිත වර්ධනය සඳහා ඒ ඉලක්කය ඉටු කර ගැනීම සඳහා ඒ වගේම තමන්ගේ ආයතනයේ හෝ සංවිධානයේ හෝ පුද්ගලයාගේ හෝ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා යොදාගනු ලබන මහජන සම්බන්ධතා අවස්ථා තමයි අපි අද දවසේ මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඔබට තිරයෙත් පේනවා දරුවනේ. ඒ වගේම මම ඔබට සාකච්ඡා කරනකොට ඇහෙනවා. ඒත් එක්කම මේකට අදාළ සටහන් ගැන මම මේ වැඩසටහන පටන් ගන්න එන්න මොහොතකට පෙර මගේ ජංගම දුරකථනය පරීක්ෂා කරාම එක දුවෙක් මට WhatsApp පණිවිඩයක් යොමු කරලා තියෙනවා. එයා කියනවා සර් මේ කරගෙන යන වැඩපිළිවෙල ඉතා හොඳයි. සර්ට වෙලාවක් තියෙයිද දන්නේ අපිට නෝට් ටයිප් කරලා PDF විදිහට වෙබ් එකට දාන්න. ඒ හින්දා සර් කමක් නැහැ. සර්ගේ අතෙන් ලියලා අපිට නෝට් ටික දෙන්න. අපි මේ වැඩේ ගොඩ දාගන්නම් කියලා. මට තේරුම් ගත හැකි ඔබපත් වෙලා ඉන්න තත්වය මට තේරුම් ගන්න පුළුවන් ඔබ මේ පිළිබඳ ගොඩක් කනස්සල්ලෙන් ඉන්නවා මේ ඔබට ඇතිවෙච්ච මේ විරාමයත් එක්ක ඔබ ටිකක් වැඩ අතපසු කරගත්ත ස්වභාවයක් අපිට නිරීක්ෂණය වුණා. කලබල වෙන්න එපා දරුවනේ, බය වෙන්න එපා. අපි විභාගෙට මුහුණ දෙමු. ඔබට මං යම් පොරොන්දුවක් දුන්නා මේකට අදාළ ටියුට් එක අපි ඉතාම ඉක්මනින් වෙබ් එකේ පළ කරනවා කියලා. ඔබ කලබල වෙන්න එපා. මේ දවස්වල අපිට යම් නිවාඩුවක් ලැබිලා තියෙනවා පන්ති කාමරය තුල, ඔබගේ නගරය තුල ඔබ සමග හමු නොවන නිසා. ඒ නිසා මම ඔබට මේ වෙලාවේ නැවත සිහිපත් කරනවා ආදරණීය දූ දරුවනේ, මම පළමු පාඩම් 6ට අදාළ මාතෘකාවලින් විභාගය සඳහා ඉලක්ක කරලා පොතක් ලිව්වා මේ නිවාඩු කාලේ. ඒ වගේම පළවෙනි මාතෘකා 6 ඉලක්ක කරලා කෙටිසටහන් පොතකුත් නිර්මාණය කළා මේ මට ලැබිච්ච අවස්ථාවේ. ඒ හින්දා ඔබට ඉතාම ඉක්මනින් අපි මුණ ගැහෙන පළමු දවසේ මේ පොත සහ කෙටිසටහන් පොතත් ඔබට ලබා ගන්න පුළුවන්. එතකොට ඒකේ පළවෙනි පාඩම් 6 දැනට කරලා තියෙනවා. අපි බලමු විවේකයේ ලැබෙන විදිහට ඔබට විභාගය යම් ආකාරයකින් ටිකක් කල් ගියොත් අපිට ඊළඟ පාඩම් 6ත් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. කෙසේ වෙතත් ඊළඟ පාඩම් 6 කෙටිසටහන් නම් අනිවාර්යයෙන්ම ලබලා දෙනවා පාඩම් 12ම. ඊළඟ පාඩම් 6 පොතත් අපි උපරිම උත්සාහ දරනවා ලියලා ඔබට ඒක ලබා දෙන්න. ඒ හින්දා ඔබ අනියත බියක් ඇති කරගන්න එපා දූ දරුවනේ. සමස්ත ලංකාවෙත් මගේ පන්තියේන දරුවොත් මම පිළිබඳ තබා ඇති මේ විශ්වාසය මං ඉදිරියට අඛණ්ඩව ඔබේ විභාගයේ නිමාවනතුරු ඔබත් සමග හිඳමින් ඔබට උදව් කරමින් මේ වැඩේ ඔබට ගොඩ දා ගන්නට මඟ පෙන්වන බව මේ වෙලාවේ සිහිපත් කරනවා. එහෙමනම් අපි යමු මහජන සම්බන්ධතා අවස්ථා කියන අපේ ප්‍රධාන මාතෘකාවට. අපි බලමු මහජන සම්බන්ධතා අවස්ථාවලට අයිති වෙන ඒ කරුණු කීපය. එකක් තමයි දූ දරුවනේ මහජන සම්බන්ධතා අවස්ථා යටතේ තියෙනවා රාජ්‍ය මහජන සම්බන්ධතාවය කියලා අවස්ථාව. ඒ කියන්නේ රජයක් පවත්වන මහජන සම්බන්ධතා. ඊළඟට දෙවෙනි මහජන සම්බන්ධතා අවස්ථාව විදිහට ඔබට පේනවා ආයතනික මහජන සම්බන්ධතා අවස්ථා. එතකොට ඕනෑම ආයතනයකට තමන්ගේ මහජනයා ඉලක්ක කරගෙන මහජන සම්බන්ධතා පවත්වාගෙන යා යුතුයි. අපි ඒව වර්ග කරනවා වෙන් කරනවා ආයතනික මහජන සම්බන්ධතා
අවස්ථා කියලා. ඒ වගේම ව්‍යාපාරික මහජන සම්බන්ධතා, වෘත්තීය මහජන සම්බන්ධතා, මාධ්‍ය මහජන සම්බන්ධතා කියලා තවත් තුනක් මෙතන තියෙනවා. අපි මේ තුනත් බලමු. තුන්වෙනි කරුණ විදිහට තියෙන්නේ වෘත්තීය මහජන සම්බන්ධතා. ඒ කියන්නේ දරුවනේ දැන් මහජන සම්බන්ධතා නිලධාරියෙක් වගේ වෘත්තිකයෙක් ගත්තාම ඔහුට සිදු වෙනවා මහජන සම්බන්ධතා පවත්වාගෙන යන්න Taman නියෝජනය කරන ආයතනය වෙනුවෙන්. එතකොට ඒක වෘත්තීය මහජන සම්බන්ධතා ගොඩට තමයි වැටෙන්නේ. අපි මේක අධ්‍යයනය කරනකොට ඒ පිළිබඳව කතා කරමු. ඊළඟට ඔබ දන්නවනේ දරුවනේ මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය ඇතුලේ ව්‍යාපාරික අවශ්‍යතාවය හරි ප්‍රබල එකක්. මේ ව්‍යාපාරික අවශ්‍යතාවය ඇතුලේ තමයි ව්‍යාපාරික මහජන සම්බන්ධතා කියන අවස්ථාව අපිට හමු වෙන්නේ. ව්‍යාපාරිකින්ට අද කාලේ මහජන සම්බන්ධතා නැතුව තමන්ගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්න බැහැ. ඒ හින්දා අද ව්‍යාපාරික ශාස්ත්‍රයේ මේ මහජන සම්බන්ධතා කියන එක ප්‍රධාන තීරණාත්මක අවස්ථාවක් ලෙස අපි මේ මාතෘකාවේදී හඳුනා ගන්නවා. ඒ වගේම පස්වෙනි කාරණේ විදිහට තියෙන්නේ මාධ්‍ය මහජන සම්බන්ධතා. ඒ කියන්නේ දරුවනේ ඔබ දන්නවනේ මාධ්‍ය සතුව තියෙන අසීමිත බලය. එතකොට මේ මාධ්‍ය සතු අසීමිත බලය භාවිත කරලා මාධ්‍යයට මහජන සම්බන්ධතා ඇති කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. එතකොට මේ මාධ්‍ය මහජන සම්බන්ධතා ඇති කරන ආකාරයත් අපි මේ මාතෘකාවේදී සාකච්ඡා කරනවා. එහෙමනම් ආදරණීය දූ දරුවනේ මහජන සම්බන්ධතා අවස්ථා කියලා අපි අද මේ මාතෘකාවේ ප්‍රධාන අවස්ථා පහක් කතා කරනවා. මම ඔබට නැවත මේ ටික පෙළගස්වන්නම්. එක රාජ්‍ය මහජන සම්බන්ධතා. දෙක ආයතනික මහජන සම්බන්ධතා. තුන වෘත්තීය මහජන සම්බන්ධතා. හතර ව්‍යාපාරික මහජන සම්බන්ධතා. පහ මාධ්‍ය මහජන සම්බන්ධතා. එතකොට මහජන සම්බන්ධතා කියන මාතෘකාව මේ අවුරුද්දේ මම ඔබට යම් ඉඟියක් දුන්නා A level විභාගෙට වැඩි දායකත්වයක් සපයන මාතෘකාවක්. ඒකට හේතුව මම ඔබට පන්ති කාමරය ඇතුලේ කිව්වා. එතකොට මේ තීරණාත්මක බව තවදුරටත් එලෙසම තියෙනවා. මෙහි වැදගත්කම එලෙසමයි. ඒ නිසා මේ පාර විභාග ප්‍රශ්න පත්‍රයේ හැදෙනකොට මහජන සම්බන්ධතාවයෙන් ප්‍රශ්න යොමු වෙන ප්‍රමාණය ඊටම වැඩි. ඒ හින්දා මේ වෙලාවේ මම මගේ පන්ති කාමරවල ඉගෙන ගන්න ළමයින්ට ඒ පිළිබඳ ඉඟියක් දුන්නා. නමුත් මේ මොහොතේ මගෙත් එක්ක සමස්ත ශ්‍රී ලංකාවෙම 2020 උසස් පෙළ ගොඩාක් දූ දරුවෝ එකතු වෙලා ඉන්නවා අපේ වැඩසටහනට. ඔවුන්ටත් මම කියන්නේ දූ දරුවනේ මේ පාර විභාගයේදී ටිකක් මහජන සම්බන්ධතාව වලින් ප්‍රශ්න අහනවා වැඩි. ඒ හින්දා මේ මාතෘකාව අතිශය වැදගත් මාතෘකාවක්. අපි බලමු. අපි ඔබට කිව්වා පළවෙනි අවස්ථාව රාජ්‍ය මහජන සම්බන්ධතා. රාජ්‍ය කියන්නේ මොකක්ද? රජය, ආණ්ඩුව. එතකොට රජයකට මොකටද මහජන සම්බන්ධතා? රජයේ මහජනයා කියන්නේ කවුද දුවේ පුතේ? රජයේ මහජනයා කියන්නේ ජනතාව, පොදු ජනතාව. එහෙම නැත්නම් රටවැසියෝ. රජයකට කිසිම රටවැසියෙක් තමන්ගේ මහජන කණ්ඩායමෙන් අයින් කරන්න බෑ, බැහැර කරන්න බෑ. එහෙමනම් රාජ්‍ය මහජන සම්බන්ධතාවලට සම්බන්ධයි දරුවනේ රටේ ජනගහනයේ සියලු දෙනා. එහෙනම් මේක ඊටාම වැදගත් තීරණාත්මක මහජන සම්බන්ධතා අවස්ථාවක්. අපි බලමු රාජ්‍ය මහජන සම්බන්ධතා කියන්නේ මොකක්ද කියලා. රාජ්‍ය මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ දුවේ පුතේ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතිකව රාජ්‍ය දෙකක් හෝ කීපයක් සමග ඇති කරගනු ලබන හා පවත්වාගෙන යනු ලබන යහපත් සම්බන්ධතා. අපි මේක ටිකක් සරලව තේරුම් ගමු. රටකට ඕනේ තවත් රටවල් සමග අන්තර් සම්බන්ධකම්. අද ලෝකයේ කිසිම රටකට Taman තනිව ස්වාධීනව ජීවත් වෙන්න බෑ. තවත් රටවල් ගණනාවක් එක්ක ලෝකේ සෑම රටක්ම සම්බන්ධයි. තම තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නකොට එකී රටවල් වල සහාය අවශ්‍යයි. විශේෂයෙන්ම දූ දරුවනේ තුන්වෙනි ලෝකේ රටක් විදිහට ශ්‍රී ලංකාව වගේ රටකට නම් කොහොමත් තනියෙන් හුදකලා වෙලා දූපතකට වෙලා ජීවත් වෙන්න බෑ. එතකොට දැන් අපේ රටේ රාජ්‍ය මහජන සම්බන්ධතා පවත්වාගෙන යාම කියන අවස්ථාව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඕගොල්ලෝ අහලා ඇති දැන් ලෝකයේ තිබුණා ධනවාදී කඳවුර සහ සමාජවාදී කඳවුර කියලා කඳවුරු දෙකක්. එතකොට ලංකාව අපේ රට ඔය දෙකෙන් කොයි කඳවුර සමගද සම්බන්ධ වුනේ? ඒ වෙලාවේ අපේ රටේ රාජ්‍ය පාලිකාව තීරණය කළා
මේ කියන ගොඩවල් දෙකෙන් එකකටවත් සම්බන්ධ නොවි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න. ඒ හින්දා සමාජවාදී රටවලුත් අපිට මේ මොහොතේ උදව් කළා. ධනවාදී කඳවුරත් අපිට බාධා කළේ නැහැ. එතකොට දූ දරුවනේ මම මේ ඔබට සිහිපත් කළේ මේ රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී කිසියම් කඳවුරක් හෝ කිසියම් රටක් තරහ කර ගැනීම ඊටාම අවාසි සහගතයි. එතකොට අපි අරන් ගියේ ඒ කාලේ අපේ රටේ පාලකයා වෙච්ච සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අරන් ගියේ නොබැඳි පිළිවෙතක්. කිසිම රටකට කිසිම බල කඳවුරකට සම්බන්ධ වුණේ නැහැ. එතකොට ඒක තමයි රාජ්‍ය මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ ඇත්තටම. එතකොට දරුවනේ දැන් අපේ රට ගත්තොත් එහෙම මේ මෑතකදී ආපු වසංගතයේ වෙලාවේ COVID-19 කියන වසංගතයේ වෙලාවේ ඔබ දැක්කා අපේ රටේ පළවෙනි මේ වසංගතයට ගොදුරු වෙච්ච රෝගියා චීන ජාතික කාන්තාවක්. එතකොට මේ චීන ජාතික කාන්තාවට ඊටාම හොඳින් අපේ රටේදී සලකලා ඇයව සුවපත් කරලා ඒ රටට යවුවා. එතකොට බලන්න දරුවනේ මේ පුංචි ක්‍රියාකාරකමෙන් මේ පුංචි මැදිහත් වීමෙන් චීනය වගේ බලගත් රටක් එක්ක අපිට අන්තර් සම්බන්ධකම් තවදුරටත් වර්ධනය කරගන්න අවස්ථාව ලැබුණා. අර කතා බහක් තිබුණේ නේද සෞඛ්‍ය ඇමතිනිය ඇයව ඉඹලා එහෙමත් යවුවා කියලා. ඒක තමයි දරුවනේ රාජ්‍ය මහජන සම්බන්ධතාවයේදී එබඳු යම් යම් උපක්‍රම අනුගමනය කරන්න සිදු වෙනවා. එතකොට ලෝකේ ගොඩක් රටවල් තමන්ගේ රටේ ඉන්න වෙනත් ජාතීන් මව් රටවල් වලට පන්නලා දානකොට තමන්ගේ රටේ ජාතීන් හැර අනිකුත් ජාතීන් මේ ලෙඩේට ගොදුරු වෙනකොට ගෙවල් වලට සීමා කරනකොට රෝහල් වලට වද්ද ගන්න නැති වෙනකොට අපේ රට පුංචි රට රාජ්‍ය මහජන සම්බන්ධතා හොඳින් හැදුවා මේ සිදුවීමෙන්. එහෙමනම් අපි බලමු රාජ්‍යක අභ්‍යන්තර රාජ්‍ය මහජන සම්බන්ධතා ක්‍රියාදාමයක් මේකට අයිති වෙනවා. දැන් පළවෙනි අර්ථකථනය ඇතුලේ තියෙන දරුවනේ අන්තර්ජාතික කතන්දරයක්නේ. ඒ කියන්නේ අපේ රට ලෝකේ තව රටවල් සමග සම්බන්ධකම් පවත්වන ආකාරය. හැබැයි අපේ රාජ්‍ය අපේ රට ඇතුලේ අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? රට ඇතුලේ මහජන ප්‍රසාදය නැති වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් එළඹෙන මැතිවරණයේදී ඊළඟ ඡන්දෙදී පරදිනවා. ඒ හින්දා අභ්‍යන්තර රාජ්‍ය මහජන සම්බන්ධතා ක්‍රියාදාමයත් ඉතා වැදගත්. මේ රාජ්‍ය මහජන සම්බන්ධතා අවස්ථා කියන එකට ඒකත් අයිති. එහෙනම් ඔබට පේනවා දරුවනේ රාජ්‍ය මහජන සම්බන්ධතාවල ප්‍රධාන තීරණාත්මක අවස්ථා දෙකයි මොනවද? එකක් අන්තර්ජාතික මහජන සම්බන්ධතා අවස්ථා. දෙවෙනි එක අභ්‍යන්තර මහජන සම්බන්ධතා අවස්ථා. අපි ගොඩක් කතා කළා අන්තර්ජාතික ගැන. අපි දැන් කතා කරමු අභ්‍යන්තර කාරණේ පිළිබඳව. රටක රාජ්‍යයක් පිළිබඳව ජනතාව ප්‍රසාදයෙන් ඉන්නවා නම් ඒ රාජ්‍යයට ඒ ආණ්ඩුවට රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න ඉතාම ලේසි. රටක ජනතාව රාජ්‍ය පිළිබඳව අකමැත්තෙන් ඉන්නවා නම් ප්‍රසාදයක් නැත්තම් ඒ රාජ්‍ය පවත්වාගෙන යන්න ඉතාම අමාරුයි. මේ කාලේ ඔබ දකිනවා ලෝකයේ විවිධ බලගතු රාජ්‍යයන් මේ අභ්‍යන්තර මහජන සම්බන්ධතා paludu කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ජනාධිපතිවරයා ඡන්දයක් තිබුණොත් හෙට ඔහු ගෙදර යනවා. ඒ තරම් රාජ්‍ය මහජන සම්බන්ධතා අභ්‍යන්තර මහජනයා සමග පවත්වාගෙන යන්න ඔහු අපොහසත් වෙලා තියෙනවා. එතකොට අපි අවධාරණය කරන්නේ දරුවනේ රාජ්‍ය මහජන සම්බන්ධතා කියලා කියන්නේ රාජ්‍යයක් ජාත්‍යන්තර වශයෙන් සහ අභ්‍යන්තර මහජනයා සමග ඒ දෙපාර්ශවය සමගම ඒ අංශ දෙක සමගම ඊටා මිත්‍රශීලී සම්බන්ධකම් පවත්වාගෙන යාම. අන්තර්ජාතික රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. දරුවනේ මේ රාජ්‍ය මහජන සම්බන්ධතාවය කියන එක නිකම්ම වර්ධනය වෙන්නේ නැහැ. මේකට උත්සාහ කරන්න ඕනේ. මේකට අනේක විද සැලසුම් සකස් කරලා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක ඊටාම තීරණාත්මක කාරණයක්. මේකට හොඳ දියුණු රාජ්‍ය පාලකයෝ, හොඳ උගත් බුද්ධිමත් ව්‍යවසායකයෝ, මේකට හොඳ මහජන සම්බන්ධතා අංශ නිලධාරීන් එහෙම අය ඉන්න ඕනේ. එහෙම නැත්තම් රටේ මහජන සම්බන්ධතා paludu වෙලා යනවා. එතකොට අපි බලමු අන්තර්ජාතික රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයක්. එකක් තමයි රාජ්‍යක විදේශ ප්‍රතිපත්තිය. දැන් අපේ රට ලෝකේ රටවල් සමග ගනුදෙනු කරන විදිහ
ඒකට අපි කියනවා ඊටාම සරලව මම මේ කියන්නේ දේශපාලන විද්‍යාත්මකව නෙවෙයි sannivedanayට අවශ්‍ය වෙන පරිදි මේ විස්තර කරන්නේ අපිට අවශ්‍ය නැහැ තරම් සවිස්තරාත්මක කරුණු මේ කාරණේදී රාජ්‍යක විදේශ ප්‍රතිපත්තිය විදේශීය රටක් සමග අපි ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ ඊළඟට විවිධ අන්තර්ජාතික සංවිධාන පිහිටුවා ගැනීම දැන් ඔබ දන්නවා අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන පෙළේ සමාජිකයෙක් එතකොට අපි රාජ්‍ය මහජන සම්බන්ධතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ රටවල් සමග හොඳින් පවත්වාගෙන යනවා. එතකොට තවත් ජාත්‍යන්තර සංවිධාන ගොඩාක් තියෙනවා ලෝකේ. ඒ සංවිධාන සමග රජයක් කරන ගනුදෙනුව රාජ්‍ය මහජන සම්බන්ධතාවලට අයිති වෙනවා. ඊළඟට තානාපති කාර්යාල සමග පවත්වන සම්බන්ධතා. මොකද්ද දුවේ පුතේ තානාපති කාර්යාලයක් කියලා කියන්නේ? දැන් අපේ රට නියෝජනය කරමින් ලෝකයේ වෙන රටවල් වල තියෙනවා මේ කාර්යාල. ඒ වගේම ලෝකයේ වෙන රටවල් නියෝජනය කරමින් අපේ රටෙත් තියෙනවා මේ කාර්යාල. ඕකේ පුංචි වෙනසක් තියෙනවා ඔබට මං කියලා දීලා තියෙනවා. තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල කියලා වර්ග දෙකක් තියෙනවා. අර ඉංග්‍රීසීන්ට යටත් විජිත විදිහට තිබ්බ රටවල් වල මහ කොමසාරිස් කාර්යාල අනිත් රටවල් වල තානාපති කාර්යාල එහෙම දෙකක් තියෙනවා. නමුත් අපි මේ මෙතන පොදුවේ කතා කරන්නේ මහ කොමසාරිස් කාර්යාල තානාපති කාර්යාල. එතකොට දැන් අපි මෙහෙම හිතමු අපේ රටේ තියෙනවා කැනඩාව කියන රටේ තානාපති කාර්යාලය. අපේ රටේ තියෙනවා ඉන්දියාවේ කාර්යාලය. අපේ රටේ තියෙනවා ඇමරිකාව මේ කියන හැම රටකම මේ අදාළ කාර්ය සිදු කරන ඒ කාර්යාලය. එතකොට මේ කාර්යාලය සමග රජය ඒ කාර්යාල සමග රජය මනා සම්බන්ධතා පවත්වන්න ඕනේ දරුවනේ. එතකොට දැන් අපේ රටට පත් වෙලා ඇවිල්ලා ඉන්නවා ඒ රටවල් නියෝජනය කරන්න තානාපතිවරු, මහ කොමසාරිස්වරු. එතකොට අපි ඒ අය සමග අපි කියන්නේ රජය මෙතන. රජය ඒ අය සමග ඊටාම හොඳ සම්බන්ධකම් පැවැත්විය යුතුයි. ඔබට මතක ඇති මේ ළඟදී ආందోලනාත්මක සිදුවීමක් වුණා ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සම්බන්ධ හුටපටයක්. ඒ වෙලාවේදී තමන්ගේ රාජ්‍ය මහජන සම්බන්ධතා අවුල් සහගත තත්යකට පත් වෙන අවස්ථා ඒවා. ඒ වගේ වෙලාවට රජයක් විසින් ඊටාම ඉවසීමෙන් සැලසුම් සහගතව මුහුණ දෙන්න ඕනේ ඒ බඳු ප්‍රශ්නවලට. දැන් අපි විදේශීය රටකට ගියහම කිසියම් අකරතැබ්බයකට මුහුණ දුන්නාම අපි දුවගෙන යන්නේ ඒ රටවල් වල තියෙන අපේ මහ කොමසාරිස් කාර්යාලවලට. එතකොට ඒ රටවල් වල කාර්යාල සහ මේ රටේ රජය අතර මනා සම්බන්ධයක් තියෙනවා. එතකොට මුළු ලෝකෙම එකට එකතු කරලා මේ තානාපති කාර්යාල පවත්වාගෙන යනවා. එතකොට රාජ්‍ය මහජන සම්බන්ධතාවල ප්‍රධාන ශේෂ්ත්‍රයක් මේ කියන ශේෂ්ත්‍රයක්. ඊළඟට දරුවනේ අපි බලමු අභ්‍යන්තර රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු කරුණු. අපි දැන් කලින් කතා කළේ මොකක්ද? අන්තර්ජාතික, ඒ කියන්නේ ජාත්‍යන්තර වෙනත් රටවල් සමග ගනුදෙනුවේදී මැදිහත් කරගන්න සාධක. මේ අපි කතා කරන්නේ රජයක් රටක් ඇතුලේ මොනවද කරන්න ඕනේ කියන කාරණේ. අභ්‍යන්තර රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කරන්න ඕනේ කරුණු තමයි මේ තියෙන්නේ. එකක් තමයි දරුවනේ රාජ්‍යයේ අභ්‍යන්තර නීති පද්ධතිය. ඕනම රටකට තියෙනවා නීති පද්ධතියක්. දැන් අපේ රටේ ප්‍රධාන නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ විධිවිධාන සංග්‍රහය, ඊට පස්සේ විවිධ සාමාන්‍ය නීති, සිවිල් නීති ගොඩක් තියෙනවා. පහුගිය නඩු තීන්දුව එහෙම ගොඩක් තියෙනවා. එතකොට මේ රටක මිනිස්සු ඒ රටේ නීතියත් එක්ක ඉතා හොඳ බැඳීමක් තියෙනවා නම්, රටේ නීති පද්ධතිය පිළිබඳව හොඳ පිළිගැනුමක් තියෙනවා නම්, ඒ රටේ මිනිස්සු ඒ රටේ රාජ්‍යත් එක්ක හොඳ සම්බන්ධකම් පවත්වනවා. මම ඔබෙන් අහන්න යන්නේ ලංකාවේ මිනිස්සු ලංකාවේ නීති පද්ධතියට ඒ ලෙස ගෞරව කරනවද කියන කාරණය ගරු කළ යුතුයි. ලෝකයේ ගොඩක් රටවල් තියෙනවා මේ රටේ අභ්‍යන්තර නීති තරම් හොඳ නැති හින්දා මිනිස්සු සහ රජය අතර හැමදාම ගැටුම් ඇති වෙනවා. එතකොට රජයකට තමන්ගේ දේශපාලනික ස්ථාවරභාවය ඇති කරගෙන රටක් විදිහට සංවර්ධනය කරා ගමන් කරන්න නම් දරුවනේ ඒ රටේ නීති පද්ධතිය, ඒ කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට ඒ රට ක්‍රියාත්මක කරන ඒ රාජ්‍ය ක්‍රියාත්මක කරන නීති ටික ඊටාම තීරණාත්මකයි. ඊළඟට අපි ගත්තොත් අභ්‍යන්තර රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී මේ බලපත්‍ර ලබා දීම පිළිබඳවත් හිතන්න ඕන. දැන් බලපත්‍ර කියලා කියන්නේ ලයිසන් නේ දරුවනේ. රජයක් විවිධ දේවල් වලට ලයිසන් දෙනවා.
ඊටාම සරලව කියනවා නම් ගොවියන්ට වඳුරෝ පන්නන්න සත්තු පන්නන්න ලයිසන් තුවක්කුවක් දෙනවා. බලපත්‍රයක් දෙනවා තුවක්කුවක් තියාගන්න. එතකොට දැන් තුවක්කුවම නෙවෙයි මෙතන බලපත්‍ර දෙනවා. දැන් අපේ රටේ මාධ්‍ය ආයතන වලට රාජ්‍ය බලපත්‍ර දෙනවා. මේ ආදි විදිහට ඒ සමහර තීරණාත්මක දේවල් වලට දරුවනේ එම බලපත්‍ර නිකුත් කරනවා. එතකොට රජය සහ මහජනයා අතර ගැටුමක් අකමැත්තක් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන් තැනක් තමයි බලපත්‍ර ලබා දීම. ඒ වගේම රටක පවතින රාජ්‍ය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තමයි දරුවනේ ඒ රටේ ආචාර ධර්ම පද්ධති. දැන් ඕගොල්ලෝ අහලා ඇති ජීවත් වෙන්න හොඳ ලෝකේ රටවල් තියෙනවා. හරි විනීත රටවල් තියෙනවා. දැන් මං අහලා තියෙන ඔය අපේ විදේශ රටවල් වල ඉන්න සමහර රටවල් වල ඉන්න යාළු මිත්‍රයෝ අපිට කියනවා ඒගොල්ලන්ගේ රටේ වාහනයක් එලවගෙන යනකොට මිනිහෙක් පාර පනින්න හැදුවොත් වාහන ටික ඔක්කොම නවත්තනවා කියලා. අපේ නම් මන් දන්නේ කහයිරෙන් පාර පහින්න හදන කොටත් හප්පන් යනවා. ඒ කියන්නේ රටේ ආචාර ධර්ම පද්ධතිය එතරම් හොඳට රජය විසින් හදලා ඒව පවත්වගෙන යන්නේ නැහැ. එතකොට රජයකට තමන්ගේ මහජනයා තෘප්තිමත් කරන්න නම් මේ ආචාර ධර්ම කියන ඒවා ඊටාම වැදගත්. ආචාර ධර්ම කියලා කියන්නේ දරුවනේ මිනිසුන් ලෙස ජීවත් වෙනකොට ගොඩනගාගත්ත චර්යා ධර්ම පද්ධති. ඒ මිනිස්සු ජීවත් වෙන ක්‍රමය, ඒ මිනිස්සු අනිත් මිනිසුන්ට ගරු කරන විදිහ, ඔය ආදී දේවල්. දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා ජාතිකත්වය පිළිබඳ, ජනවාර්ගිකත්වය පිළිබඳ, ආගම් පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඒ රටවල් වල එහෙම බහුජාතික අන්‍යාගමික අය නැහැ කියලා. එහෙම නෙවෙයි, ඉන්නවා. හැබැයි ඒ රටේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඔක්කොම එකතු වෙලා ඒ රට ඇතුලේ සහයෝගයෙන් ජීවත් වෙනවා. එතකොට මේ වගේ ආචාර ධර්ම හොඳ ආචාර ධර්ම හඳුන්වා දුන්නොත් රාජ්‍යයකට හොඳ මහජන සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟ කාරණේ අපි ගත්තොත් දරුවනේ රාජ්‍ය මහජන සම්බන්ධතාවයේදී අවධානය යොමු කළ යුතු තවත් තීරණාත්මක සාධකයක් තමයි දේශපාලනික ප්‍රභූ සම්බන්ධතා කළමනාකරණය. ඔබ මෑතක නිරීක්ෂණය කළා අපේ රටේ මිනිස්සු අපේ රටේ ප්‍රභූ වාහනවලට දේශපාලඥයන්ට පාර බ්ලොක් කරගෙන යනකොට හූ කිව්වා. මේ විනාශ වෙන්නේ රාජ්‍ය මහජන සම්බන්ධතා. ගොඩක් වෙලාවට මේ රජයේ මැති ඇමතිවරු. එතකොට මිනිසුන්ගේ උසුළු විසුළු වලට ලක් වුණොත් වැඩක් නෑ. ඒ හින්දා දරුවනේ මේ ප්‍රභූ සම්බන්ධතා කියන එක රාජ්‍ය මහජන සම්බන්ධතාවවලදී ඉතා වැදගත්. රටේ රාජ්‍ය නායකයාට රටවැසියෝ සලකන්නේ කොහොමද? රටේ දෙවෙනි පුරවැසියාට රාජ්‍යයේ පුරවැසියෝ සලකන්නේ කොහොමද? මේ පුරවැසියෝ ඒ අයට සලකන්නේ කොහොමද? ඒ අය මේ පුරවැසියන්ට සලකන්නේ කොහොමද? මේ කියන කාරණාත් එක්ක මේ රාජ්‍ය මහජන සම්බන්ධතා තීරණාත්මක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දරුවනේ පොළඹවාලීම හා පොළඹවන්නන්ගේ කාර්යභාරය. දැන් රජයක් තමන්ගේ කාර්ය මණ්ඩලයක් සහ විවිධ ආයතන යොදවලා මුදල් වියදම් කරලා රටේ ජනතාව යම් යම් කාර්යයන් සඳහා පොළඹවාලනවා. දැන් මේ දවස්වල වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අධ්‍යාපන බලධාරීන් මේ ඔන්ලයින් කියන ක්‍රමයට ඔබට අධ්‍යාපනය ලබන්න ඔබ පොළඹවනවා. ඒ සඳහා රාජ්‍යයක් විදිහට යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා. මම ඒක සාධාරණද අසාධාරණද හොඳින් සිදු වෙනවද නරකයිද කියලා කියන්නේ නැහැ. නමුත් යම් යම් ක්‍රියාමාර්ග තියෙනවා. මේවා අයිති වෙන්නේ රාජ්‍ය මහජන සම්බන්ධතාවලට. එතකොට රජයක් විදිහට මේ වෙලාවේ ඒ ඉගෙන ගන්න ළමයින්ව මේ කියන තාක්ෂණික ඉගෙනුම් පන්ති කාමරය වෙත පොළඹවාලීම කියන එක අනුව ඒ මහජන සම්බන්ධතාව හැදෙනවා හෝ නැති වෙලා යනවා. දැන් ඔබයි මායි අතරේ අපි දෙපිරිස අතරේ ඔබ තුල තිබුණා සර් කිසි සද්දයක් නැහැ. සර් අපිට මොනවා කරයිද? විභාගේ තියෙනකොට අපි මොනවද ලියන්නේ? මොනවද අපි ඉගෙනගෙන තියෙන්නේ? තව ඉගෙන ගන්න තියෙනව නේද? එහෙම තිබුණානේ අපි දෙකොල්ලෝ අතරේ අවබෝධය මදිකම. නමුත් දැන් ඔබට හැදිලා තියෙනවා මේ පිළිබඳ විශ්වාසයක්. ඉතින් රජයත් කරන්නේ තමන්ගේ මහජනයා තුල මේ විශ්වාසය ගොඩනගලා මේ මහජන සම්බන්ධතා පවත්වාගෙන යන එක. පැහැදිලිද දුවේ පුතේ? අපි දැන් මේ කතා කරමින් ඉන්නේ මොනවද? මහජන සම්බන්ධතා අවස්ථා. ඒක ඇතුලේ අපි දැන් මේ කතා කරන්නේ පළවෙනි මහජන සම්බන්ධතා අවස්ථාව වන රාජ්‍ය මහජන සම්බන්ධතා අවස්ථාව පිළිබඳව. අපි බලමු දෙවෙනි මහජන සම්බන්ධතා අවස්ථාව. දෙවෙනි මහජන සම්බන්ධතා අවස්ථාව ඔබට තිරයේ දිස් වෙනවා
ආයතනික මහජන සම්බන්ධතා. අපි ඉස්සරලම් බලමුකෝ විෂයානුබද්ධව ආයතනික මහජන සම්බන්ධතා කියලා කියන්නේ මොනවද කියලා. ආයතනයක අභ්‍යන්තර හා බාහිර පාර්ශව සමග සම්බන්ධතා පැවැත්වීම. ඔයා දැන් මහජන සම්බන්ධතා කියන පාඩමේ මුල් කොටස් ඉගෙන ගත්ත අයනේ මෙතනින්. එතකොට මේ අභ්‍යන්තර සහ බාහිර මහජනයාව වෙන් කරගෙන හඳුනගනිමු ඉස්සරලම්. අභ්‍යන්තර මහජනයා කියන්නේ කවුද ආයතනයක? සේවකයෝ වගේ අය. දැන් අපි ගමු වෙළඳ සැලක්. ඒ වෙළඳ සැලේ අභ්‍යන්තර මහජනයා කියලා කියන්නේ දරුවනේ ඒ වෙළඳ සැල ඇතුලේ ඉන්න වෙළඳ සැල තුල ඉන්න අය. සේවකයෝ වගේ අය. කවුද එතකොට මේ වෙළඳ සැලක්ම උදාහරණයට ගත්තාම බාහිර මහජනයා කියලා කියන්නේ? එහෙම නැත්නම් බාහිර පාර්ශව කියලා කියන්නේ? අපි ඒගොල්ලන්ට කියනවා පිටත ඉන්න මහජනයා කියලා. ඕනෑම ආයතනයක අභ්‍යන්තර මහජනයාට වඩා වැඩිපුර ඉන්නේ දරුවනේ බාහිර මහජනයා. උදාහරණ විදිහට අපි ගත්තොත් කිසියම් ආයතනයක ප්‍රජාව. ඊට පස්සේ රජය. ආයතනය හා රජය. රජය කියන්නේ පිටස්තර. ඊට පස්සේ එළියේ තියෙන සමාජයේ තියෙන මාධ්‍ය. ඊළඟට වෙළඳසැලක් ගත්තොත් ඒ වෙළඳසැලට එන පාරිභෝගිකයෝ. එහෙම නැත්නම් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් එන පුද්ගලයෝ මහජනයා. ආයෝජකයෝ. ඒ වෙළඳ සමාගමට මුදල් වියදම් කරන එහෙම නැත්නම් මුදල් ලබා දෙන ආයෝජකයෝ බැංකු වගේ මූල්‍ය ආයතන. ඊළඟට සම්පත්දායකයෝ. සම්පත්දායකයෝ කියලා කියන්නේ කවුද? දැන් කිසියම් ආයතනයකට උපදෙස් දෙන්න උපදේශකයෙක් එනවා නම් එයා සම්පත්දායකයෙක්. එහෙනම් අපිට පැහැදිලි ඕනම ආයතනයක ඉන්නවා අභ්‍යන්තර සහ බාහිර මහජනයා කියලා දෙපාර්ශවයක්. අභ්‍යන්තර මහජනයා කියන්නේ කවුද දුවේ පුතේ? සේවකයෝ වගේ ආයතනයේ ඇතුලේ ඉන්න අය. බාහිර මහජනයා කියන්නේ කවුද දුවේ පුතේ? බාහිර පරිසරයේ ඉඳලා සමාජයේ ඉඳලා ආයතනය තුළට ඇවිල්ලා තමන්ගේ සේවාව ඉටු කරගෙන යන අය. එහෙනම් ආයතනයට වැදගත් වෙන්නේ මේ කාවද? මේ දෙපිරිසම වැදගත් වෙනවා. ආයතනයකට බැහැ තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගන්න මේ එක් පාර්ශවයක් හෝ තරහ කරගෙන. ඒ හින්දා ආයතනික මහජන සම්බන්ධතා කියන්නේ දුවේ පුතේ ආයතනයක මම නැවත කියන්නේ ආයතනයක අභ්‍යන්තර හා බාහිර පාර්ශව සමග සම්බන්ධතා පැවැත්වීම. එතකොට මේ ආයතනික මහජනයා ප්‍රධාන කොටස් දෙකයි. එක පිරිසක් අභ්‍යන්තර මහජනයා හෙවත් අභ්‍යන්තර පාර්ශව, අනිත් පිරිස බාහිර මහජනයා හෙවත් බාහිර පාර්ශව. දැන් අපි මෙහෙම හිතමු කිසියම් වෙළඳ සැලක වැඩ කරන සේවකයෙක් මුදලාලිත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. එතකොට ඒ සේවකයාට පුළුවන් ඒ මුදලාලිව බංකොලොත් කරවන්න. නේ? ඒ සේවකයාට පුළුවන් තමන් ළඟට එන පාරිභෝගිකයෝ නොමග යවන්න. බොරු ප්‍රචාර යවන්න පුළුවන් වෙළඳසැලේ තියෙන භාණ්ඩ හා සේවා පිළිබඳව. එතකොට නිකම්ම ඒ පාරිභෝගිකයෝ ඒ කියන්නේ බාහිර මහජනයා අසම්බන්ධ වෙලා යනවා ඒ වෙළඳසැල සමග. ඔන්න මහජන සම්බන්ධතා paludu වෙනවා. ඒ හින්දා මේ දෙවෙනි අවස්ථාව ආයතනික මහජන සම්බන්ධතා අවස්ථාව ඊටාම තීරණාත්මකයි මහජන සම්බන්ධතා කාර්යයේදී. පැහැදිලිද දූ දරුවනේ? ඊළඟට අපි බලමු ආයතනික මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු කරුණු. ප්‍රධාන කරුණු කීපයක් කෙරෙහි ආයතනික මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතුයි. එකක් තමයි ආයතනයේ කීර්තිය. ඕනම ආයතනයක් කැමති තමන්ගේ මහජනයා ඉස්සරහා කීර්තියක් හදාගන්න දිනාගන්න. හැබැයි මේ කීර්තිය එක චූටි සිදුවීමකින් නැති වෙලා අපකීර්තියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා දුවේ පුතේ ආයතනික මහජන සම්බන්ධතාවලදී ඊටාම තීරණාත්මක සාධකයක් තමයි ආයතනයේ කීර්තිය. එහෙමනම් කීර්තිය ගැන හිතන්න ඕනේ අභ්‍යන්තර මහජනයා සහ බාහිර මහජනයා තෘප්තිමත් කරනකොට ආයතනය විසින්. දැන් අපි මේක ව්‍යාපාරික ආයතනයක් කියමු. කීර්ති නාමය නැත්තම් මොකද වෙන්නේ? මිනිස්සු බඩු ගන්න ඉන්නේ නැහැ. නේද? අපි તો මේක උපකාරක පන්ති පවත්වන ආයතනයක් කියලා. කීර්ති නාමයක් නැත්තම් දූ දරුවෝ ඉගෙන ගන්න දෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ආයතනික මහජන සම්බන්ධතාවලදී තමන්ගේ කීර්ති නාමය, තම ආයතනයේ කීර්ති නාමය ඊටාම තීරණාත්මකයි. පැහැදිලි නේද? ආයතනික මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු තවත් ඉතා වැදගත් කාරණයක් තමයි ආයතනය හා සම්බන්ධ පාර්ශවවල පිවිසුම. දැන් මෙතන ආයතනය හා සම්බන්ධ පාර්ශව කියන්නේ කවුද? ඔබට මම මුලින්ම කිව්වා ඒ ආයතනයට ඉන්නවා
අභ්‍යන්තර මහජනයා සහ බාහිර මහජනයා කියලා දෙපිරිසක්. මේ දෙපිරිසේම පිවිසුම එහෙම නැත්නම් මේ දෙපිරිස මේ ආයතනය පිළිබඳව දක්වන අදහස් ඒ දක්වන සම්බන්ධතාවය තමයි අපි මෙතනදී අවධාරණය කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ආයතනික මහජන සම්බන්ධතාවවලදී ඊළඟට හිතන්න ඕනේ කාරණේ තමයි විවිධ මත සාදන්නෝ පිළිබඳව. දැන් මේ ආයතන පිළිබඳව එළියේ කතා බහක් තියෙනවනේ දරුවනේ. අපි හිතමුකෝ දැන් ඇඳුම් ගන්න කඩවල් නම් කඩවල් කීපයක් පිළිබඳව මිනිස්සු කතා බහ කරනවා. ඒ කඩේ හොඳයි නෑ, ඒ කඩේට වඩා මේ කඩේ හොඳයි. ඔහොම තියෙනවනේ. ඒතකොට මේ අයට අපි කියනවා විවිධ මත සාදනයි කියලා. මේ මත සාදන්නෝ එක්ක හොඳ මතයක් හදන්න පුළුවන් නැත්නම් නරක මතයක් හදන්න පුළුවන්. එතකොට මහජන සම්බන්ධතාවයේදී මේ මත සාදන්නෝ පිළිබඳව ඊටාම හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. නැත්නම් ආයතනයට අපකීර්තියක් එන්න පුළුවන්. ඊළඟට මාධ්‍ය, ජනමාධ්‍ය හා නවමාධ්‍ය කියන කාරණා දෙක. දරුවනේ ආයතනික මහජන සම්බන්ධතාවවලදී අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කාරණයක් තමයි මේ මාධ්‍ය කියන කාරණේ. ඔබ දන්නවා ඕනම ආයතනයක් පිළිබඳ එක්ක හොඳ ප්‍රතිරූපයක් හදන්න පුළුවන් මාධ්‍යයට, එහෙම නැත්නම් නරක ප්‍රතිරූපයක් හදන්න පුළුවන් මාධ්‍යයට. එතකොට මෙතන ජනමාධ්‍ය හා නවමාධ්‍ය. දැන් අපි මෙහෙම ගමුකෝ. Facebook එකේ යනවා ආයතනයක් පිළිබඳ මොකක් හරි තොරතුරක්. එහෙම නැත්නම් අපි හිතමු WhatsApp group එකක සාකච්ඡා වෙනවා ආයතනයක් පිළිබඳ තොරතුරක්. එතකොට නවමාධ්‍ය භාවිතය, සමාජ ජාල භාවිතය, ඉන්ටර්නෙට් එකේ තියෙන මේ කරුණු ඊටාම තීරණාත්මකයි. ආයතනයකට මඩක් ගහන්නත් පුළුවන් නේ නවමාධ්‍ය භාවිත කරලා. ඒ වගේම ආයතනය ගැන හොඳක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එතකොට රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත කියන පත්තරවලත් මේ කියන ආයතනික ප්‍රසාදය ඇති කරන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා ආයතනික මහජන සම්බන්ධතාවවලදී ආයතනයේ කීර්තිය ගැන හිතන්න ඕනේ දරුවනේ. ඊට පස්සේ ආයතනය හා සම්බන්ධ පාර්ශවකරුවෝ ගැන හිතන්න ඕනේ. ඊළඟට ආයතනය පිළිබඳව එළියේ විවිධ මත නිර්මාණය කරන අය පිළිබඳව හිතන්න ඕනේ. ඊළඟට මාධ්‍ය ගැන හිතන්න ඕනේ. මාධ්‍ය ගැන හිතනකොට ජනමාධ්‍ය සහ වර්තමානයේ ඊටාම ජනප්‍රිය නවමාධ්‍ය ගැන හිතන්න ඕනේ. පැහැදිලි නේද? එහෙමනම් අපි ඊළඟ මහජන සම්බන්ධතා අවශ්‍ය අවස්ථාව සමග සම්බන්ධ වෙමු. තුන්වෙනි කාරණේ විදිහට තියෙන්නේ දරුවනේ වෘත්තීය මහජන සම්බන්ධතා. මොකද මේ වෘත්තීය මහජන සම්බන්ධතා කියලා කියන්නේ? ඔබ බලන්න මහජන සම්බන්ධතා නිලධාරියෙකු වෘත්තීයමය වශයෙන් පැවරුණු මහජන සම්බන්ධතා වගකීම් ඉටු කිරීම තමයි මේකට අයිති වෙන්නේ. දැන් අපි මේ විෂය දිගන ගත්තානේ. ආයතනයක මහජන සම්බන්ධතා හදන්න නිල වශයෙන් පුද්ගලයෙක් ඉන්නවා. අපි අද මේ මාතෘකාව ඉවර වුණාම කතා කරන්නේ ඒ පුද්ගලයා පිළිබඳව. එතකොට අපි එයාට කියනවා මහජන සම්බන්ධතා නිලධාරියා කියලා. එහෙමනම් මෙතන මේ වෘත්තිකයා කවුද? මහජන සම්බන්ධතා නිලධාරියා. එහෙම නැත්නම් මහජන සම්බන්ධතා හදන ඕනම කෙනෙක් වෘත්තිකයෙක්. එතකොට මේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු වෘත්තීයමය වශයෙන් පැවරුණු මහජන සම්බන්ධතා වගකීම් ඉටු කිරීමත් මහජන සම්බන්ධතා අවස්ථාවක්. එයාට කිසියම් ආයතනයක් පිළිබඳව ප්‍රසාදයක් හදන්නට ඒ ආයතනය බාර දෙනවා. එතකොට එයාගේ වෘත්තීය භාවය, වෘත්තීය පළපුරුද්ද, එයාගේ දැන උගත්කම පාවිච්චි කරලා මහජන සම්බන්ධතා හදනවා. මේකත් ඊටා වැදගත් අවස්ථාවක්. ඕනම ආයතනයකට අද වර්තමානයේ මහජන සම්බන්ධතා නිලධාරියෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. එයා කරන්නේ දරුවනේ එයාගේ වෘත්තීයමය භාවය ප්‍රයෝජනයට ගනිමින් මේ ආයතනික මහජන සම්බන්ධතා හදනවා. එතකොට මේ මහජන සම්බන්ධතා නිලධාරියට වෘත්තීය තත්ත්වයක් එන්නේ කොහොමද? අද මහජන සම්බන්ධතා නිලධාරියෙක් කියන්නේ දුවේ පුතේ ඉහළ වැටුපක් ලබන හොඳ ජොබ් එකක්. ඒ වගේම මේක ආයතනික ඉහළ කළමනාකරන ශ්‍රේණියේ රැකියාවක්. අපි කියන්නේ මැනේජ්මන්ට් ලෙවල් එකේ ජොබ් එකක් කියලා. අන්න එහෙම එකක්. ඊළඟට මේ මහජන සම්බන්ධතා නිලධාරියා වරලත් පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ වැඩේට ඉගෙනුමක් පුහුණුවක් තියෙන වෘත්තිකයෙක්. එයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ලෝකයක් පිළිගන්නවා. එහෙමනම් වෘත්තීය මහජන සම්බන්ධතා කියලා කියන්නේ මහජන සම්බන්ධතාවයේ ක්‍රියාත්මක කරන තවත් ඉතා තීරණාත්මක වැදගත් අවස්ථාවක්. වෘත්තීය මහජන සම්බන්ධතාවවලදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. අපිට උසස් පෙළ විභාගයට කොතනින් ප්‍රශ්නේද දන්නේ නේද දුවේ පුතේ?
ඒ හින්දා අපි මේ සෑම අස්සක් මුල්ලක් නෑරම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. අපේ විෂය නිර්දේශය තුළ තියෙනවා වෘත්තීය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයක්. එකක් තමයි දරුවනේ මහජන සම්බන්ධතා හා වෘත්තීයභාවය අතර ඇති සම්බන්ධය. මේක ප්‍රොෆෙෂනල් වැඩක්. මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ. මහජන සම්බන්ධතා නිලධාරියා නිකන් ගමේ ගොඩේ මිනිස්සෙක් නෙවෙයි. එයා මේ වැඩේට ඉගෙනගෙන පුහුණුවක් ලබලා අත්දැකීම් ලබලා වැටුප් ලබමින් ක්‍රියාත්මක වෙන වෘත්තිකයෙක්. එතකොට එයාට මේ වැඩේට ආයතනය සල්ලි ගෙවනවා. එයා මේ වෙනුවෙන් ආයතනයට සේවය කරනවා. එහෙනම් මහජන සම්බන්ධතාවය වෘත්තීයභාවයත් එක්ක ඍජුව සම්බන්ධයි. ඒ ගැන හිතන්න ඕනේ. තමන්ගේ වෘත්තීයභාවය අමතක කරලා යාළු මිත්‍රකම් වලට ආයතනය වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි මේක. තීරණාත්මක වගකීම් සහගත වැඩක්. ඊළඟට මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කරන්න ඕනේ තවත් කාරණයක් තමයි දරුවනේ මහජන සම්බන්ධතා සඳහා අවශ්‍ය වන්නා වූ పూర్ව සුදුසුකම්. මහජන සම්බන්ධතාවය කියන එක ආවට ගියාට කරන්න බෑ. මේක හරිම ඉවසීමෙන් මහජනයා එක්ක එකතු වෙලා ඔවුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් ආයතනයත් ගොඩ දාන්න ඕනේ අවස්ථාව. එහෙනම් සුදුසුකම් නැතුව නිකන් ඔය අපි කියන්නේ පන්දමට ජොබ් එක අරගෙන කියලා. පන්දමට ජොබ් එක අරගෙන මේක කරන්න බෑ දරුවනේ. ඊළඟට මහජන සම්බන්ධතා වෘත්තිකයට තියෙන්න ඕනේ පර්යේෂණ පිළිබඳ දැනුම. ඒ කියන්නේ අපි හිතමු දැන් මිනිස්සු මොන වගේද කියලා යම් යම් සමීක්ෂණ පර්යේෂණ සිදු කරලා තොරතුරු හෙළිදරව් කරගන්න ඕනේ. මිනිස්සු අකමැති දේවල් කරන්න ගියොත් තියෙන මහජන ප්‍රසාදයක් නැති වෙලා යනවනේ වෘත්තිකයා පිළිබඳව. ඒ හින්දා මිනිසුන් ඒ කියන්නේ මහජනයා පිළිබඳ පර්යේෂණ පවත්වලා යම් යම් ඔවුන්ගේ රුචි අරුචිකම් ඔවුන්ගේ දැනුගත්කම් ඒවා හඳුන ගන්න දැනුමක් ඥානයක් අවබෝධයක් මේ වෘත්තිකයට තියෙන්න ඕන. ඊළඟට එයාට මහජන සම්බන්ධතා වෘත්තිකයට විවිධ විෂය ශාස්ත්‍රයන් පිළිබඳ දැනුම හොඳින් තියෙන්න ඕන. එයා නිකන් නොදැනුවත් මෝඩ තකතිරු කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ දරුවනේ. එතකොට දැන් මේ දැනුම කියන කාරණේ අපි මහජන සම්බන්ධතා නිලධාරියාගේ දැනුම කියන කාරණේදී පුළුල්ව කතා කරන හින්දා අපි ඊළඟ කාරණේට යනවා. ඒ තමයි පුහුණුව හා වෘත්තීය සංවර්ධනය. දරුවනේ ඕනම වෘත්තිකේ නිරන්තරව පුහුණු වෙන්න ඕනේ. නැත්නම් එයාගේ හැකියාව මොට වෙලා යනවා. ඒ වගේම වෘත්තීය දිනෙන් දින සංවර්ධනය කරගන්න ඕනේ. ඔයා අනාගතයේ sannivedakayak වුණා කියලා හිතන්නකෝ. ඔයා ඔයාගේ කාර්යභාරය නිරන්තරව අභ්‍යාස කරලා පුරුදු පුහුණු කරලා දියුණු කරගන්න ඕන. ඔයා ඔයාගේ වෘත්තීය භාවය විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ අරවට මේවට සහභාගී වෙලා සංවර්ධනය කරගන්න ඕන. එහෙනම් මේ වෘත්තිකයා අන්න ඒ සංවර්ධනය ගැන තමන්ගේ වෘත්තීය නිපුණතා ප්‍රගුණ කර ගැනීම ගැන හිතන්න ඕන. ඊළඟට දරුවනේ මේකෙදී අවධානය යොමු කරන්න ඕනේ වෘත්තීය කාර්ය මණ්ඩල හා නියෝජනය. මහජන සම්බන්ධතා නිලධාරියට මේ වැඩේ තනියෙන් ගොඩ දාන්න බෑ. හැබැයි මේ වැඩේට එයාගේ ස්ටාෆ් එක කාර්ය මණ්ඩලය උදව් කරන්නේ නැත්නම් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයාට ඉන්නවා මහජන සම්බන්ධතා අංශයක්. ඒක ඇතුලේ ඉන්නවා තව කාර්ය මණ්ඩලයක්. ඒ කාර්ය මණ්ඩලය සමග හොඳ ගනුදෙනුවක් කරන්න ඕනේ මේ වෘත්තිකයා. එහෙම නැත්නම් ඔහුට අවශ්‍ය අවස්ථාවේ සහාය හිමි වෙන්නේ නැහැ. තමනුත් ඒ කාර්ය මණ්ඩලය නියෝජනය කරන එක් පුද්ගලයෙක් බව සිහිපත් කරමින් අනිත් අය සමග සුවදශීලීව මේ ගනුදෙනුව කරන්න ඕන. ඊළඟට වෘත්තීය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කරන්න ඕනේ දරුවනේ චර්යා ධර්ම පද්ධති පිළිබඳව. මිනිස්සුත් එක්ක කරන වැඩ හරි භයානකයි. Taman නියෝජනය කරන්නේ වගකිය යුතු ආයතනයක්. ඒ ආයතනයේ නම ගෙනියන්නේ මේ නිලධාරියා. විශේෂයෙන්ම අර්බුද අවස්ථාවක් වගේ තැනකදී මේ වෘත්තිකයා ඒ අර්බුදයෙන් පීඩාවටපත් වෙච්ච මිනිස්සු ඉස්සරහට තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට එයාට තියෙන්න ඕනේ චර්යා ධර්ම පද්ධතිය. මිනිහෙක් මොනවා හරි කිව්වොත් අමනාපයක් අකමැත්තක් ප්‍රකාශ කළොත් ඒක ඉවසා සිටීමට පුරුදු පුහුණුවක් තියෙනවා. ඒක තමයි වෘත්තීය භාවය කියලා කියන්නේ. ඊළඟට මේ මහජන සම්බන්ධතා වෘත්තියේ නියැලෙන්නාගේ විශ්වසනීයත්වය. මම නම් මහජන සම්බන්ධතා නිලධාරියා මිනිස්සු මාව විශ්වාස කරන්න ඕනේ.
ඊටත් ප්‍රථමයෙන් මගේ ආයතනය මම නියෝජනය කරන ආයතනය මාව විශ්වාස කරන්න ඕනේ. අපෝ ඔය මිනිහට නම් ওই වැඩේ කරන්න බෑ කියලා ආයතනය කිව්වොත් එතනින් ඉවරයි. මිනිසුන් ප්‍රතික්ෂේප කළොත් මේ පුද්ගලයාව මිනිසුන් අතරට යන්නවත් බෑ මේ පුද්ගලයාට. ඒ හින්දා Taman හොඳ විශ්වසනීයත්වයක් ඇති කරගන්න ඕනේ වෘත්තිකයෙක් වශයෙන්. Taman කරන කාර්ය පිළිබඳ අභිමානයක් තියෙන්න ඕනේ. Taman මේ කාර්යයේ නිපුණ පුද්ගලයෙක් කියන විශ්වාසය Tamanට තියෙන්න ඕනේ. ඊළඟට අන්තර්ජාතික ගැටලු පිළිබඳ අවබෝධය. දරුවනේ මේ වෘත්තිකයා සමහර වෙලාවට ගනුදෙනු කරන ආයතනය ජාත්‍යන්තර ආයතනයක් විය හැකියි. එහෙම නැත්නම් මේ ආයතනයට සිදු වෙනවා වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමග විවිධ ගනුදෙනු කරන්න. අන්න එතනදී අන්තර්ජාතික ගැටලු අන්තර්ජාතික ප්‍රවණතා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා ලෝකේ සමහර රටවල් වල තියෙනවා වර්ග භේදවාදය. එතකොට ඒක ජාත්‍යන්තර තලයේදී ගැටලු මතු කරනවා. මේ ගැන අවබෝධයක් නැතුව මහජන සම්බන්ධතා නිලධාරියට ක්‍රියාත්මක වෙන්න බැහැ දරුවනේ. ඊළඟට වෘත්තීය මහජන සම්බන්ධතාවලදී අවධානය යොමු කරන්න ඕනේ කාරණයක් තමයි සමාජ වගකීම් කියන එක. ඕනම වැඩක් වගකීමක් නැතුව කරන්න බෑ. හැබැයි මහජන සම්බන්ධතාව වැඩේ මේ වෘත්තිකයාගේ කාර්යභාරය ඊට වඩා වගකීම් සහගත එකක්. ඊටාම වගකීමෙන් සමාජය කෙරෙහි ගෞරවයෙන් භක්තියෙන් මිනිසුන් කෙරෙහි අභිමානයෙන් ඔවුන්ට ගරු කරමින් සමාජ වගකීම් ඉටු කරමින් මේ වෘත්තිකයා Tamanගේ ක්‍රියාකාරකම් ඉටු කරන්න ඕන. එතකොට තමයි දරුවනේ මහජන සම්බන්ධතාව වර්ධනය වෙන්නේ. අපි අද දවසේ මේ විෂය නිර්දේශය ඇතුලේ මහජන සම්බන්ධතා අවස්ථා 5ක් කතා කරනවා. මේ 4වෙනි අවස්ථාවේ තමයි අපි දැන් ඉන්නේ. එතකොට මේක අපි නම් කරලා තියෙන්නේ ව්‍යාපාර මහජන සම්බන්ධතා අවස්ථා කියලා. දරුවනේ ව්‍යාපාරික මහජන සම්බන්ධතාව ඊටාම තීරණාත්මකයි. ඒකට හේතුව ඔබ දන්නවා ව්‍යාපාරිකයෝ භාවිත කරන ප්‍රවර්ධන උපක්‍රමයක් තමයි මහජන සම්බන්ධතා කියලා කියන්නේ. ව්‍යාපාරිකයන්ගේ ඉරණම තීරණය වෙන්නේ තමන්ගේ පාරිභෝගිකයෝ කරන ගනුදෙනුවත් එක්ක. පාරිභෝගිකයෝ යම් නිශ්චිත මොහොතක තමන්ව ප්‍රතික්ෂේප කළොත් එතනින් වැඩේ ඉවරයි. ඒ හින්දා ව්‍යාපාරික මහජන සම්බන්ධතා අවස්ථාත් අතිශය තීරණාත්මකයි. එතකොට අපි බලමු ව්‍යාපාර මහජන සම්බන්ධතා කියන්නේ මොකක්ද කියලා. ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාරයක් විසින් තම දියුණුව උදෙසා භාවිත කරනු ලබන විවිධ උපක්‍රම ව්‍යාපාරික මහජන සම්බන්ධතා කියලා අපි හඳුන්වනවා. ආයෙ කියන්නම් දරුවනේ ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාරයක් විසින්. කවුද? ව්‍යාපාරයක් විසින්. තම දියුණුව උදෙසා ව්‍යාපාරයේ දියුණුව උදෙසා භාවිත කරනු ලබන යොදා ගනු ලබන විවිධ උපක්‍රම තමයි මේකට අයිති වෙන්නේ. ව්‍යාපාරික මහජන සම්බන්ධතා අවශ්‍ය වන අවස්ථා කීපයක් තියෙනවා දරුවනේ. දැන් වෙළඳ සමාගමකට අලුත් භාණ්ඩයක් හෝ සේවයක් හඳුන්වා දෙන වෙලාවේ ව්‍යාපාරික මහජන සම්බන්ධතා අවශ්‍යයි. මිනිස්සු භාණ්ඩය අඳුරන්නේ මිනිස්සුන්ට මේ භාණ්ඩය හඳුන්වා දෙන්න ඕනේ. ඒත් එක්කම ආයතනය පිළිබඳව භාණ්ඩය පිළිබඳව විශ්වාසයක් සම්බන්ධයක් ඇති කරන්න ඕනේ. එක අවස්ථාවක්. ඊළඟට අපි මෙහෙම හිතමු තරඟකාරීත්වයක් පවතින අවස්ථාවක ඇතිවන ප්‍රතිවිරෝධය ජය ගැනීම. කොහොමද දුවේ පුතේ ව්‍යාපාරික ආයතන කියන්නේ තරඟකාරී ආයතන. එතකොට මේ තරඟකාරී ආයතනයට ප්‍රතිවිරුද්ධ තරඟකරුවා ගොඩක් වෙලාවට තරගයක් දෙනවා හොඳ. මේ වෙලාවට මහජන සම්බන්ධතා ඊටාම වැදගත්. ඒ ආයතනයට යන මහජනයා කඩලා තමන්ගේ ආයතනයට ගෙන්න ගන්න ඕනේ. තමන්ගේ ආයතනෙ මෙතෙක් කල හිටිය මහජනයා තව දුරටත් රැක ගන්න ඕනේ. මේක තමයි ව්‍යාපාරික මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම පාර්ශව කරුවන් අතර ඇතිවන මතභේදාත්මක තත්ත්ව සමනය කිරීම. කිසියම් සමාගමක් ගැන ව්‍යාපාරික ස්ථානයක් ගැන මිනිස්සු තුල ඇති වෙනවා කිසියම් විරෝධතාවයක්. අපි හිතමු මතභේදයකට තුඩු දුන් කාරණයක්. අපි හිතමු බැංකුවක් කිසියම් මූල්‍ය සමාගමක් මිනිස්සු තුල අදහසක් ඇති වෙනවා මේ බැංකුව දැන් බංකොලොත් වේගන යනවා කියලා. එතකොට මොකද කරන්නේ මිනිස්සු? අර සල්ලි තැන්පත් කරලා තියෙන මිනිස්සුත් ඔක්කොමලා මේ බැංකුවේ සල්ලි ගන්නවා. නිකම්ම බැංකුව බංකොලොත් වෙලා යනවා. ඒ වගේ වෙලාවක මේ මහජන සම්බන්ධතා කාර්ය ඊටාම තීරණාත්මකයි දරුවනේ. අවසාන අවස්ථාවට අපි ගියොත් ඇතිවන අයහපත් ව්‍යාජ ප්‍රසිද්ධියක් මත ප්‍රතිරූපයට සිදුවන හානිය අවම කිරීම කියන කාරණා.
ඒ කියන්නේ දරුවනේ ඔයාට තේරෙන්න කිව්වොත් යම් ආයතනයකට ව්‍යාපාරික ආයතනයකට මඩක් ගහන්න පුළුවන්. පාරිභෝගිකයෝ හෝ වෙනත් තරඟකාරී ව්‍යාපාරිකයෙක්. අපි තුමු ඒ සමාගමේ නිෂ්පාදන හොඳ නෑ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සමාගමේ මිනිස්සුන්ට පාරිභෝගිකයට සලකන්නේ කියන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට හෝගාල වේගයෙන් මේ කතාව ප්‍රසිද්ධ වෙලා යනවා. එතකොට ඒක ව්‍යාපාරයට ලොකු හානියක්. මේ හානියෙන් ගොඩ එන්න නම් බේරෙන්න නම් ව්‍යාපාරික මහජන සම්බන්ධතාවයේ කියන එක ඊටාම තීරණාත්මක අවස්ථාවක්. පැහැදිලි නේද දූ දරුවනි? ඊළඟට මේ ව්‍යාපාර මහජන සම්බන්ධතාවවලදී යම් යම් උපක්‍රම ටිකක් අපි අනුගමනය කරනවා. ඔබට අවශ්‍ය නම් පුළුවන් මේවා කෙටි සටහනක් විදියට ගහගන්න. අපි ඔබට අවශ්‍ය සටහන් ඉදිරි අවස්ථාවල ලබලා දෙනවා. ව්‍යාපාරික මහජන සම්බන්ධතා උපක්‍රමවලදී අපිට පේන්න තියෙනවා දරුවනේ එකක් තමයි වෙළඳ වට්ටම් ලබා දෙන්න පුළුවන් අපිට. එතකොට මේ වට්ටම් ලබා දෙනවා කියන්නේ මොකක්ද? මිල ප්‍රදර්ශනය කරලා ඔබ දැකලා ඇති. මිල ප්‍රදර්ශනය කරලා කතිර ලකුණකින් එක කපලා අඩු කරලා ගාන දාලා තියෙනවා. සමහර කූට ව්‍යාපාරිකයෝ නම් බොරුවටත් කරනවා 100 එක 200යි කියලා ලියලා ඒක කපලා 150 කියලා 100 එක 150ට විකුණන වෙලාවල් තියෙනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ඔබ දන්නවනේ දුවේ පුතේ මහජන සම්බන්ධතාවවලදී බදු බොරු කරන්නේ 100 එක කතිරේ දාලා කපලා 75යි කියලා ගහලා 75ට විකුණන්න පුළුවන්. මේක තමයි වෙළඳ වට්ටම් ලබා දීම කියන්නේ. එහෙම නැත්නම් හැමදාම තමන්ගේ ආයතනයේ එන මහජනයාට යම් ඩිස්කවුන්ට් එකක් කියලා අපි කියන්නේ. වෙළඳ වට්ටමක් ලබා දෙන්න පුළුවන්. ගාණක් අඩු කරන්න පුළුවන් තමන්ගේ ලාභේ. මේ උපක්‍රම. එතකොට මහජනයා තමන්ගේ ව්‍යාපාරයේ සමග නිරන්තරව සම්බන්ධ වෙනවා. ඊළඟට අපි ගත්තොත් විශේෂ ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න පුළුවන්. මහජනතාව ඉන්න ගෙවල් වලට ගම් වලට ගිහිල්ලා ව්‍යාපාරික ආයතන මේ ප්‍රවර්ධනයන් ක්‍රියාත්මක කරනවා. තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳව හඳුන්වා දෙනවා, මිනිස්සුන්ගෙන් අදහස් අහනවා, ඒ වගේ ප්‍රවර්ධන කටයුතු උපක්‍රම. ඊළඟට ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම. ව්‍යාපාරික ආයතනයකට පුළුවන් දරුවනේ සමාජයට වැඩදායක ප්‍රොජෙක්ට් එකක් කරන්න. අපි හිතමු ගමක පාරක් හදලා දීලා ඒ පාරේ නම දානකොට යටින් ව්‍යාපාරික ආයතනේ නම දා ගන්න පුළුවන්. ඒවා තමයි මේ සමාජ වගකීම් ව්‍යාපෘති කියලා කියන්නේ. අපි ගමු ඩෙන්ගු මදුරුව බෝ වෙන අවස්ථාවක ඊට මැදිහත් වෙලා ඒකට උදව් කරලා වියදම් කරලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ වගේ අවස්ථා. ඊළඟට දරුවනේ ව්‍යාපාරික උපක්‍රමයක් විදිහට ව්‍යාපාරිකින්ට කරන්න පුළුවන් මාධ්‍ය ප්‍රචාර සිදු කිරීම. ජනමාධ්‍යෙන් නිරන්තරව ප්‍රචාරය කළොත් ව්‍යාපාරය ජනප්‍රිය වෙනවා මිනිස්සු අතර. එතකොට මාධ්‍ය ප්‍රචාර සිදු කිරීම තුළින් ව්‍යාපාරික මහජන සම්බන්ධතා ඉතා හොඳ විදිහට ඉහළ නංව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට වෙළඳ ප්‍රදර්ශන වගේව පවත්වන්න පුළුවන්. ව්‍යාපාරික ආයතන එහෙම නැත්නම් ව්‍යාපාරික ප්‍රජාව ඔක්කොම එකතු වෙලා ওই නගරවල එහෙම මේ වෙළඳ ප්‍රදර්ශනයෙන් පවත්වනවා. එතකොට ඒ වෙළඳ ප්‍රදර්ශන නරඹන්නට එන මිනිස්සු තුළ මේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ප්‍රසාදයක් ඇති වෙනවා. මේ උපක්‍රම. ඊළඟට දරුවනේ මාධ්‍ය සම්බන්ධතා පැවැත්වීම. මාධ්‍ය සමග ද්විමාර්ගික ගනුදෙනු පවත්වන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයකට මාධ්‍ය ගෙන්නලා ඔවුන්ට යම් යම් විදිහට සංග්‍රහ කරලා මාධ්‍ය තුලින් Tamanගේ ව්‍යාපාරික තොරතුරු පළ කරව ගන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට අවශ්‍ය වෙන උදව් උපකාර කරන්න පුළුවන්. ඊට පස්සේ මාධ්‍යයෙන් උදව් ගන්න පුළුවන්. මේවා තමයි මාධ්‍ය සම්බන්ධතා කියලා කියන්නේ. ඊළඟට අනුග්‍රාහකත්වය ලබා දීම. අපි කියන්නේ දරුවනේ ස්පොන්සර් කරනවා කියලා. රටේ සමාජයේ පවතින ඉවෙන්ට් එකකට මොකක් හරි වැඩසටහනකට මූල්‍ය අනුග්‍රාහකත්වය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ද්‍රව්‍යමය ආධාරයක් කරන්න පුළුවන්. මේ අනුග්‍රාහකත්වය කියන්නේ හරි ප්‍රබල උපක්‍රමයක් ව්‍යාපාරිකයින්ට තමන්ගේ මහජන සම්බන්ධතා හදාගන්න. මිනිස්සුන්ට මොනවා හරි දෙයක් එහෙම දුන්නොත් ඔවුන්ට සදාකල් ඒ ව්‍යාපාරික ස්ථානය මතක හිටිනවා. අපි සරල උදාහරණයක් කතා කරමු. ඔබේ පළාතේ ගමේ තියෙන අවුරුදු උත්සවයට වෙළඳ සමාගමක් අනුග්‍රාහකත්වය ලබා දෙනවා. ඔබට ඒ අදාළ වෙළඳ භාණ්ඩය මිලදී ගන්න ඕන වුණාම ඔබට එකපාරට මතක් වෙනවා අර වෙළඳ ආයතනය. පැහැදිලිද දුවේ පුතේ? එහෙමනම් ව්‍යාපාරික මහජන සම්බන්ධතා උපක්‍රම අනුගමනය කරලා ඊටා හොඳ මහජන සම්බන්ධතාවයක් ඊළඟට මේ මහජන සම්බන්ධතාවය භාවිත වෙන ප්‍රධාන අවස්ථාවක් ලෙස අපිට ගන්න පුළුවන් මාධ්‍ය මහජන සම්බන්ධතා අවස්ථා. මාධ්‍ය මහජන සම්බන්ධතා අවස්ථා කියන්නේ මොනවද කියලා අපි බලමු. ආයතනයක හොඳ හිත හා
මහජන ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමේලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍ය සමග යහපත් සම්බන්ධතා පැවැත්වීම. දරුවනේ මාධ්‍ය සමග සම්බන්ධකම් පවත්වන තරමට තමයි මේ මහජන සම්බන්ධතා හදාගන්න ලේසි වෙන්නේ. දැන් කිසියම් ආයතනයක් මාධ්‍ය තුල නිතර දකිනකොට නිතර නම ඇහෙනකොට ඒක ජනප්‍රිය වෙනවනේ. එතකොට මාධ්‍ය සම්බන්ධකම් පැවැත්වීම ඊටාම වැදගත්. එතකොට මාධ්‍ය මහජන සම්බන්ධතා කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් ආයතනික හොඳ හිත හා මහජන ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍ය සමග යහපත් සම්බන්ධතා පැවැත්වීම. එතකොට මේ මාධ්‍ය කියලා කිව්වහම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් ජනමාධ්‍ය, අනිත් එක නවමාධ්‍ය. එතකොට සෑම විටම ජනමාධ්‍ය සමග පුවත්පත, ගුවන්විදුලි, රූපවාහිනිය සමග හොඳ සම්බන්ධකම් පැවැත්වීමෙන් අදාළ මහජන සම්බන්ධතා ඉහළ නංවා ගන්න පුළුවන්. ඒක එක අවස්ථාවක්. ඊළඟට අද වර්තමානයේ ගොඩක් ජනප්‍රියයිනේ නවමාධ්‍ය. විශේෂයෙන්ම ඉලක්ක ග්‍රාහකයෝ තරුණයෝ නම් නැත්නම් ළමයින් නම් නාගරික ප්‍රජාවක් නම් නවමාධ්‍ය භාවිත කිරීම ඉතාම ප්‍රතිඵලදායකයි. ඒතර මාධ්‍ය මහජන සම්බන්ධතා යටතේ නවමාධ්‍යත් භාවිත කරන්න පුළුවන්. මාධ්‍ය මහජන සම්බන්ධතා කියලා කියන්නේ දරුවනේ එහෙමනම් ප්‍රධාන මහජන සම්බන්ධතා අවස්ථාවක්. අපි ප්‍රධාන මහජන සම්බන්ධතා අවස්ථාවල අවසාන අදියරේ ඉන්නේ මාධ්‍ය මහජන සම්බන්ධතා කියන කාරණේ. අපි බලමු මේ මාධ්‍ය මහජන සම්බන්ධතාවයේදී භාවිත කරන යම් යම් උපක්‍රම තියෙනවා. මාධ්‍ය සමග නිරන්තර සම්බන්ධකම් පවත්වන ක්‍රම තියෙනවා. පුවත්පතකට නිල නිවේදනයක් නිකුත් කිරීම මීට අදාළ උපක්‍රමයක්. ඔහේ නිකම්ම ඉන්නේ නැතුව කිසියම් ආයතනයක් පත්තරයකට නිවේදන නිකුත් කරාම ඒව පත්තර තුල පළ වෙනවනේ දරුවනේ. එතකොට මහජන සම්බන්ධතා හදාගන්න ලේසි වෙනවා. එහෙම නැත්නම් අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවනවා. මාධ්‍යවේදීන් ගෙන්නලා ඔවුන් ඉදිරියේ අවශ්‍ය කරුණු සාකච්ඡා කරනවා. එතකොට ඒක මාධ්‍ය තුල පළවීමේ වැඩි ඉඩක් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් ඡායාරූප නිවේදන නිකුත් කරන්න. ඔබ දැකලා ඇති ඔය අවුරුදු දින පණිවිඩ නිකුත් කරනකොට එහෙම ජනාධිපතිවරයා අගමැතිවරයා එහෙම තමන්ගේ ඡායාරූපයක් එක්ක තමයි නිවේදනය නිකුත් කරන්නේ. එතකොට මහජන සම්බන්ධතාවයේදී ඒක හොඳ උපක්‍රමයක්. ඊළඟට වීඩියෝ ප්‍රවෘත්ති. අපි ගිය සතියේ කතා කළේ දරුවනේ මහජන සම්බන්ධතා මෙවලම් හා විධික්‍රම යටතේ මේ ටික. ඒව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මාධ්‍ය කෙටි ඉදිරිපත් කිරීම හා පැහැදිලි කිරීම. මාධ්‍යයට යම් යම් පැහැදිලි කිරීම කරනවා. පොඩි පොඩි ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීම කරනවා. මේ කුමක් කරඹයාද? මහජන සම්බන්ධතා ප්‍රවර්ධනය අරමුණු කරගෙන. ඊට පස්සේ පූර්ව ප්‍රචාරක දැන්වීම් මාධ්‍ය තුලින් දාන්න පුළුවන්. මේ වගේ වැඩසටහනක් ඉදිරි කාලේ තියෙනවා කියලා කල්ැතුව පොඩ දැනුම් දෙනවා. ඒ වයින් හොඳ මහජන සම්බන්ධතා හදාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මාධ්‍ය මහජන සම්බන්ධතාවලදී භාවිත කරන්න පුළුවන් තවත් උපක්‍රමයක් තමයි දරුවනේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මේ ප්‍රවර්ධන වැඩසටහන් මාධ්‍ය සමග එකතු වෙලා කරනකොට ඒවා රට වටේ ව්‍යාප්ත වෙලා යනවා. එතකොට කිසියම් ආයතනයක් වෙන්න පුළුවන්. ඒ ආයතනයට හොඳ ප්‍රසාදයක් ලැබෙනවා මේ මාධ්‍ය සමග එකතු වෙලා කරන ප්‍රවර්ධන වැඩසටහන් වලින්. ඊළඟට අවශේෂ උපක්‍රම විදිහට අපිට කියන්න පුළුවන් මාධ්‍ය ප්‍රකාශකයන් පුහුණු කරන්න පුළුවන්. දැන් අපි ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි රටේ වගකීම යුතු නිලධාරීන් එහෙම නැත්නම් රටේ වගකීම යුතු ප්‍රභූ පුද්ගලයෝ මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරගන්න ගියාම ඇඹරෙනවා. හරියට මේ වැඩේ කරගන්න බෑ. සමහර ලාවට මයික් එක ඔන් කරනවා, ඒකේ ලයිට් එක පත්තු වෙන කලින් ආයෙ ඔබනවා. එතකොට ඕෆ් වෙලා යනවා. එහෙම නැත්නම් මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලදී නිරුත්තර වෙනවා. එහෙම නැත්නම් Tamanගේ වපසරියෙන් එහාට උත්තර දෙන්න ගිහිල්ලා අනා ගන්නවා වැඩි. ඒ හින්දා මාධ්‍ය මහජන සම්බන්ධතාවයේදී මාධ්‍ය ප්‍රකාශකයෝ පුහුණු කරන්න පුළුවන්. දැන් සමහර ආයතනවල ඔබ දැකලා ඇති ඉතා හොඳ මාධ්‍ය ප්‍රකාශකයෝ ඉන්නවා. වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉතා හොඳ ප්‍රකාශකවරයෙක්. හැබැයි සමහර ආයතනවල ඉන්නවා මාධ්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ආවම ඔහු කියන්න හදන දේ ඔහුට කලින් අපිට හිතෙනවා. ඒ තරම් දුර්වල ප්‍රකාශකයෝ ඉන්නවා. පුහුණු කරන්න ඕනේ අය. ඊළඟට මාධ්‍යවේදීන් වෙනුවෙන් සාද පැවැත්වීම. මේකත් ගොඩක් වෙලාවට ඔය දේශපාලඥයෝ එහෙම කරන දෙයක්. මාධ්‍යවේදීන්ට හොඳට කණ්ඩ බොණ්ඩ දෙනවා.
එතකොට මාධ්‍යවේදීන් මේ ආයතන පිළිබඳ පුද්ගලයෝ පිළිබඳ හොඳ ප්‍රසාදයකින් ඉන්නවනේ දුවේ පුතේ. ඒ ප්‍රසාදය, ඒ ගෞරවය වැදගත් වෙනවා මාධ්‍ය තුලින් යම් යම් දේවල් පළ කරව ගන්න. ඊළඟට තෑගි භෝග ලබා දෙන්න පුළුවන්. සුබ පැතුම් සිදු කරන්න පුළුවන්. මේ වගේ උපක්‍රමත් මාධ්‍ය මහජන සම්බන්ධතාවලදී ඉතා වැදගත් වෙනවා. දැන් අපි මෙහෙම හිතමු මාධ්‍යවේදියෙකුට තෑග්ගක් දුන්නොත් ඒ මාධ්‍යවේදියා ඒ පුද්ගලයා සමග හොඳ සම්බන්ධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මාධ්‍ය තුලින් ඒ පුද්ගලයාට ඉඩ සලස්වලා දෙනවා අර තෑග්ග ලැබපු මාධ්‍යවේදියා. ඒ හින්දා මේ වගේ මාධ්‍ය මහජන සම්බන්ධතාවයේදී මේ උපක්‍රම ටික එකක් හෝ කීපයක් හෝ සියල්ලම වුණත් අපිට භාවිත කරන්න පුළුවන්. හරි. එහෙමනම් අපි අද දවසේ කතා කළේ මුල් වෙලාවේ මහජන සම්බන්ධතා අවස්ථා. ප්‍රධාන අවස්ථා පහක් අපි කතා කළා. ඒ ඇසුරෙන් ඔබට මම අභ්‍යාසයක් ලබා දෙනවා දුවේ පුතේ. ඔබට පුළුවන් මේ අභ්‍යාසයට පිළිතුරු ලියලා මට WhatsApp විදිහට එවන්න. ඒ පිළිතුරු වල ඡායාරූපයක් අරගෙන ඔබ මට ඒක එවන්න. එතකොට මට පුළුවන් ඒක පරීක්ෂා කරලා අඩුපාඩු එහෙම සලකුණු කරලා ඔබට නැවත ඒක යොමු කරන්න. ඒ හින්දා අත්හරින්න එපා. ලද මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගමු. මේකෙන් මම අහන ප්‍රශ්නය ඔබ ලියාගන්න. මහජන සම්බන්ධතා අවස්ථා දෙකක් නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. මම නැවත කියන්නම් පළවෙනි ප්‍රශ්නය. මහජන සම්බන්ධතා අවස්ථා දෙකක් නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. අපි දැන් අවස්ථා පහක් කතා කළානේ. එයින් දෙකක් තමයි අහන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ඔබ ලියාගන්න මම කියන්නම්. ආයතනයක් ලෙස ඔබේ පාසල බාහිර සමාජයත් සමග මහජන සම්බන්ධතා පැවැත්වීමේ ස්වභාවය. නැවත කියන්නම්. ආයතනයක් ලෙස ඔබේ පාසල බාහිර සමාජයත් සමග මහජන සම්බන්ධතා පැවැත්වීමේ ස්වභාවය. එබඳු උපක්‍රම හතරක් ඇසුරෙන් පැහැදිලි කරන්න. එබඳු උපක්‍රම හතරක් ඇසුරෙන් පැහැදිලි කරන්න. එතකොට දූ දරුවනේ මෙතනදී අවශ්‍ය වෙන්නේ උපක්‍රම. කලින් එකේදී අවශ්‍ය වෙන්නේ අවස්ථා. මේ දෙක ඔබට මහා ලොකු උත්තරයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කුමන අණු කොටසක්ද කියන එක ගැන හිතන්න එපා. පිටුවක විතර උත්තරයක් නිකන් ඔබේ දල සැලසුමක් මම ඔබට කියන්නේ. පිළිතුරේ කටු සටහනක් දල සැලසුමක් විදියට ප්‍රධාන කරුණු ටික ඇතුළත් කරලා මට පිටුවකින් දෙකකින් මේ උත්තරේ WhatsApp කරන්න. එතකොට අපිට පුළුවන් ලබන සතිය වෙනකොට ඒ අදාළ පිළිතුරු පරීක්ෂා කරලා ඔබට යම් යම් උපදෙස් ලබා දෙන්න. ඊළඟට අපි අද දවසේ දෙවෙනි මාතෘකාව විදියට සලකන මහජන සම්බන්ධතා නිලධාරියා හා ඔහුගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරනවා. දුවේ පුතේ අපි දැන් කලින් කතා කරපු මහජන සම්බන්ධතා අවස්ථාවලට මුහුණ දෙන්නේ මෙන්න මේ කියන පුද්ගලයා. මහජන සම්බන්ධතා නිලධාරියා. කවුද මේ නිලධාරියා? මොනවද ඔහු කරන්නේ? මේක තමයි අපේ ඊළඟ මාතෘකාව. අද ලෝකයේ ගොඩක් රටවල් වල මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ ඉතා දියුණු විෂයක්. මේ නවීන විෂය අද ගොඩක් විශ්වවිද්‍යාලවල හොඳින් විශේෂ පාඨමාලා විදිහට ඉගෙන ගන්නක් තියෙනවා. අද මහජන සම්බන්ධතා නිලධාරියා කියලා කියන්නේ ලෝකයේ පිළිගත් හොඳ රැකියාවක්, හොඳ වෘත්තිකේ. අපේ රටෙත් එහෙමයි, සමස්ත ලෝකයේම එහෙමයි. මහජන සම්බන්ධතා නිලධාරියා එහෙම බල සම්පන්න, ජව සම්පන්න හොඳ රැකියා අවස්ථාවක් සහිත පුද්ගලයෙක්. එතකොට මේ මහජන සම්බන්ධතා නිලධාරියා මොනවද කරන්නේ? ඔහු මොනවද කරන්න ඕනේ කියන කාරණෙත් මම ඔබට මතක් කරන්න. එතකොට දූ දරුවනේ ඔබට පුළුවන් ඔබේ අනාගත රැකියා අවස්ථාව වෙනුවෙන් මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස කිසියම් ආයතනයකට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙලා හොඳ රැකියාවක්, ගෞරවනීය පිළිගැනුමක් තියෙන රැකියාවක්, හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කරන්නත් පුළුවන්. එයින්ද එක පැත්තකින් විභාගෙ කොට දාගන්න, අනිත් පැත්තෙන් තමන්ගේ වෘත්තීය ජීවිතේ කොට දාගන්නත් මේ මාතෘකාව ඔබට වැදගත් වෙනවා. අපි බලමු මහජන සම්බන්ධතා නිලධාරියා කියන්නේ කවුද? මෙයාට ඉංග්‍රීසියෙන් කියනවා Public Relations Officer. කෙටියෙන් කියනවා PRO. ඔයා මහජන සම්බන්ධතා නිලධාරියෙක් වුණොත් ඔයාව හඳුන්වන කෙටි නාමය PRO. PRO කියන්නේ Public Relations Officer. ඒ කියන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. කවුද මහජන සම්බන්ධතා නිලධාරියා කියලා කියන්නේ? අපි බලමු.
ආයතනය හා සම්බන්ධ වන අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන් අතර. නැවත කියන්නම්. ආයතනය හා සම්බන්ධ වන අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන් අතර මනා වූ සම්බන්ධතාවයක් ඇති කරන මනා සම්බන්ධයක් ඇති කරන නිලධාරියා. එහෙනම් මේ නිලධාරියා කිසියම් ආයතනයක් නියෝජනය කරනවා. එයා ඉදිරියේ ඉන්නවා ආයතනයේ අභ්‍යන්තර සහ බාහිර කියන මහජන දෙවර්ගය. මෙයා කරන්නේ ඔවුන් සහ ආයතනය අතර සම්බන්ධයක් ඇති කිරීම. එහෙනම් මහජන සම්බන්ධතා නිලධාරියා කියන්නේ කවුද දරුවනේ? අතරමැදියේ. මොනවාද එයා කරන්නේ? එයා පත් කරපු ආයතනය වෙනුවෙන් ඒ ආයතනයේ මහජනයා වෙනුවෙන් මහජනයා සහ ආයතනය අතර සම්බන්ධය හදලා දෙනවා. බැලූ බැල්මට චූටි වැඩ. හරි බාහිර දూరు වගකීම් සහගත අමාරු වැඩක්. මේක හරි සූක්ෂම ගනුදෙනුවක්. ආයතනය සමග සම්බන්ධයක් හදනවා කියන එක මහජන සම්බන්ධතා නිලධාරියෙකුට කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මහජන සම්බන්ධ නිලධාරියෙක් නොවන පුද්ගලයෙකුට මේක කරන්න බැහැ. මොකද මීට අදාළ යම් යම් උපක්‍රම තියෙනවා. අපි බලමු. කේම්බ්‍රිජ් ව්‍යාපාරික ඉංග්‍රීසි ශබ්දකෝෂය මහජන සම්බන්ධතා නිලධාරියව මෙන්න මෙහෙම අර්ථකථනය කරලා තියෙනවා. බලන්න දුවේ පුතේ. කිසියම් ආයතනයක මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පිළිබඳව වගකීම දරන පුද්ගලයා මහජන සම්බන්ධතා නිලධාරියායි. කවුද මහජන සම්බන්ධ නිලධාරියා කියන්නේ? ආයතනයක මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පිළිබඳව වගකීම් දරන පුද්ගලයා. ඔහුගේ කාර්යභාරය වන්නේ ඊළඟට කියනවා කේම්බ්‍රිජ් ව්‍යාපාරික ඉංග්‍රීසි ශබ්දකෝෂය මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය. මොකද්ද දුවේ පුතේ? ආයතනය පිළිබඳ යහපත් ආකල්පයක් ඇතිවන අන්දමින් ආයතනය පිළිබඳව යහපත් ආකල්පයක් ඇතිවන අන්දමින් ජනතාව වෙත තොරතුරු සපයා දීම. එහෙනම් මොවුන් කියන විදිහට මහජන සම්බන්ධතා නිලධාරියාගේ භූමිකාව මොකක්ද? තොරතුරු සම්පාදනය. කා පිළිබඳ තොරතුරුද? ආයතනය පිළිබඳ තොරතුරු. කා වෙතද? ජනතාව මහජනයා වෙත. එහෙමනම් මහජන සම්බන්ධතා නිලධාරියා කියන්නේ කවුද? කේම්බ්‍රිජ් ව්‍යාපාරික ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව කිසියම් ආයතනයක මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පිළිබඳ වගකීම දරන පුද්ගලයා. මොකක්ද ඔහුගේ කාර්යභාරය? ඔහුගේ කාර්යභාරය වන්නේ ආයතනය පිළිබඳ යහපත් ආකල්පයක් ඇතිවන අන්දමින් ජනතාව වෙත තොරතුරු සැපයීම. මේ තොරතුරු සැපයීම කරන්න ඕනේ කොහොමද දුවේ පුතේ? ජනතාව වෙත ආයතනය පිළිබඳ යහපත් ආකල්පයක් ඇතිවන අන්දමින්. එහෙනම් මහජන සම්බන්ධතා නිලධාරියාට පැවරෙන වගකීම මොකක්ද? ආයතනය පිළිබඳ හොඳ ආකල්ප තමන්ගේ මහජනයා තුල ගොඩනැංවීම. පැහැදිලි නේද? අපි බලමු. අතීතයේ මහජන සම්බන්ධතා නිලධාරී වෘත්තිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නමින්ම නැතත් විවිධ නම් වලින් ඉස්සර කාලේ අපේ රටෙත් ලෝකයේ විවිධ රටවල් වල මේ වෘත්තිකයා ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මහජන සම්බන්ධතා නිලධාරියා එහෙම නැත්නම් පබ්ලික් රිලේෂන්ස් ඔෆිසර් කියන නමින් නෙවෙයි. මේ තියෙන්නේ ඒ නම්. බලන්න ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ඉඳලා තිනවා ഘോഷක කියලා පුද්ගලයෙක්. මේක තනතුරක් දුවේ පුතේ. ඉංග්‍රීසියෙන් ටෝකින් චීෆ් කියලා කියන්නේ. අපි අහලා තියෙනවා ඔය ඉස්සර කාලේ මේ අපේ රටවල් වල විදේශිකයෝ යටත් කරගෙන හිටපු කාලේ නැවකින් බඩුවාවහම කොළඹ වරායට මේ කිසියම් පුද්ගලයෙක් තමයි ඒ බව sannivedanaya කරගෙන කෑ ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. ഘോഷක. හොඳට කතා කරන්න පුළුවන් මගේ වගේ රළු කටහඬක් තියෙන පුද්ගලයෙක් තමයි මේ ഘോഷක තනතුරට පත් කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් මේක තිබිලා තියෙනවා. ඊළඟට ඔබ අහලා ඇති රජමාලිගයේ සේවය කරන සේවකයින්ව ඇහැරවන්න රජතුමාගේ නිලධාරියෙක් හිටියා ഘോഷක කියලා. අපේ රටේ ඉඳලා තියෙනවා. රජමාලිගයට අපි වැඩට යනවා වගේ අවේලාව යන්න බෑනේ දුවේ පුතේ. වෙලාවට ගියේ නැත්තම් පොඩි පොඩි දඬුවම් දෙනවා. ඉසකසා දානවා. ඔය වගේ පොඩි දඬුවම් දෙනවා. ඒ හින්දා හරි වෙලාවට යන්න ඕන. එතකොට මේ ഘോഷක කියන කෙනා උදේට මිනිස්සු නිදාගෙන ඉන්න වීදි දිගේ ගිහිල්ලා හයියෙන් කෑ ගහනවා. ඇහැරවනවා. අවදි කරනවා. එලාම් එකක ඩියුටිය තමයි එයා කරලා තියෙන්නේ. එතකොට දරුවනේ ඊළඟට අපිට හම්බෙනවා මිසරයේ සරීබ්වරු. අපි ඒගොල්ලන්ට සිංහලෙන් කිව්වොත් ලියන්නෝ කියලා කියන්නේ. මිසර ශිෂ්ටාචාරය තුළ මහජන සම්බන්ධතා කාර්ය සඳහා
විශේෂයෙන්ම රජු සහ මිනිසුන් අතර සම්බන්ධය හදන්න සරීබ්වරු කියලා જાතියක් ක්‍රියාත්මක වෙලා ඉඳලා තියෙනවා. අපි අහලා තිනවා ඓතිහාසික ලේඛනවල තියෙනවා දරුවනේ මේ සරීබ්වරු ලේඛන කලාවේ හරි දක්ෂයෝ කියලා. රජතුමා මේකට යොදාගෙන තියෙන්නේ පූජකවරු. ඒ දරුවනේ මේ අතීත මහජන සම්බන්ධතාවලට පූජකවරු වැඩි ප්‍රභාවිත කළේ. දැන් සාමාන්‍යයෙන් පූජකවරයා ආවේනික මෘදුභාවයකින් යුතුයිනේ. එයා මෘදුමලොක් කෙනෙක්නේ. ඉතින් මිනිස්සුත් එක්ක සම්බන්ධය හදන්න රජතුමා ටිකක් රළු පුද්ගලයෙක්නේ. අතරමැදියෙක් දැම්මා පූජකවරයෙක්. ඒ ලේඛන කලාවේ දක්ෂයෙක් දැම්මේ. sannivedanayට දක්ෂ කෙනෙක්. ලියන්න කියන්න දන්න කෙනෙක්. හොඳ දක්ෂයෙක්. දාලා මේ මහජන සම්බන්ධතා ගොඩනගලා තිනවා සරීබ්බරු මිසරයි. එහෙනම් අපිට පේනවා දුවේ පුතේ ඉන්දියාවේ හිටියා ලංකාවේ මිසරයේ මේ ගොඩක් රටවල් වල ඉඳලා තියෙනවා. හැබැයි මහජන සම්බන්ධතා නිලධාරියා නමින් නෙවෙයි වෙනත් විවිධ නම්. ඒ වගේම ඊශ්‍රායලයේ පැරණි ඊශ්‍රායලයේ භාවිත වෙලා තියෙනවා ප්‍රොපර්ට්ස් කියලා තනතුරක්. මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය ඉටු කළ නිලධාරියෙක්. ශාස්ත්‍රූවරයා නැත්නම් දිවසිවරයා කියලා මෙයාව හඳුන්වලා තිනවා. අපි සිංහලෙන් හඳුන්වනවා මෙයත් පූජකවරයෙක්. අර මම කිව්ව පූජකවරු සතු ආවේනික මෘදු බව හින්දා තමයි ඊශ්‍රායල් පාලකයෝ පුරාණ ඊශ්‍රායල් පාලකයෝ මේ ප්‍රොපර්ට්ස් ලවල යොදාගෙන රාජ්‍ය මහජන සම්බන්ධතා හදලා තියෙන්නේ. ඉස්සර කාලේ ඔබ අහලා තියෙනවනේ දුවේ පුතේ මේ රජවරු চিරාත් කාලයක් රජකම් කළානේ. අනිත් එක තාත්තගෙන් පුතාට තමයි රජකම උරුමකම් වෙන්නේ. ඒ හින්දා ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බේ නෑනේ. මිනිස්සු රජවරු සමග නිරන්තරව ගැටුම් ඇති කරගත්තා. අනිත් එක රජවරු සහ මිනිස්සු අතරේ ලොකු දුරස්ත බවක් තිබුණා. මේ දුරස්තභාවයෙන් රාජ්‍ය පාලනය කරගෙන යන්න බෑ කියලා තේරුම් ගත්ත මේ පුරාණ පාලකයෝ මෙන්න මේ වගේ අතරමැදියොන්ව දැම්මා රජු සහ ජනතාව අතර සම්බන්ධකම් හදන්න. යුරෝපයට එනකොට අපිට හම්බ වෙනවා පබ්ලිසිස්ට් කියන තනතුරක්. ප්‍රචාරකයා කියලා අපි සිංහලෙන් කියමු පබ්ලිසිස්ට්. මොකක්ද එයා කළේ? රජයේ ප්‍රචාර ජනතාව ඉදිරියට ගෙනිච්චා ආණ්ඩුව වෙනුවෙන්. පබ්ලිසිස්ට්. මේ දැන් ක්‍රමයෙන් මහජන සම්බන්ධතාවය ලෝකේ රටවල් වල ක්‍රියාත්මක වෙමින් එන ආකාරය. ඊළඟට අපි එංගලන්තයට ගියාම එංගලන්තේ ඉන්නවා ලෝඩ් චාන්සලර් කියලා පුද්ගලෙක් තනතුරක්. ප්‍රධාන උපදේශකවරයා කියලා මෙයා අපි නම් කළොත් එංගලන්තයේ පාර්ලිමේන්තු එංගලන්තයේ රජ පෙළපතට උපදෙස් දෙන්න තමයි මෙයා ඉඳලා තියෙන්නේ. ජනතාව සහ පාලකයෝ අතර සුවදශීලී ගනුදෙනුවක් ඇති කරන්නට අවශ්‍ය උපදේශයන් තමයි මේ ලෝඩ් චාන්සලර් දීලා තියෙන්නේ. මෙහෙම ഘോഷක ඊට පස්සේ සරීබ් ප්‍රොපර්ට්ස් පබ්ලිසිස්ට් ලෝඩ් චාන්සලර් මේ විදිහට ආපු ගමනක අද නැවතුම තමයි මහජන සම්බන්ධතා නිලධාරියා. එහෙම නැත්නම් පබ්ලික් රිලේෂන්ස් ඔෆිසර් කියලා අපි කියනවා. මේ තනතුර මේ වෘත්තිය මේ ජොබ් එක හැදිච්ච ඉතිහාස කතාව තමයි ඒ මම ඔබට කිව්වේ. ඊළඟට අපි බලමු මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය. මොනවද මෙයාට කරන්න තියෙන්නේ? බැලූ බැල්මට නම් නිකන් සුදු කරපටි ජොබ් එකක් තමයි. වයිට් කොල ෂර්ට් කියලා අපි කියනවා. ඒ වුණාට මෙයාට හරි බාර දූර වගකීම් රැසක් පැවරෙනවා දරුවනේ. අපි බලමු මූලික කාර්ය ආයතනයේ සිදු කෙරෙන ක්‍රියාවලි ජනතාව අතරට රැගෙන යාම හා ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම. දැන් මේ නිලධාරියා කවුරු විසින්ද පත් කරලා ඉන්නේ? කිසියම් ආයතනයක් විසින්. එයා ආයතනයේ හඬ මිනිස්සුන්ට ගෙනියන අතරමැදි පුද්ගලයා. එයා නිතරම ආයතනයේ ක්‍රියාවලි ජනතාව අතරට ගෙනහිල්ලා ජනතාව ඒ පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ට අවබෝධයක් ලබා දීම තමයි මහජන සම්බන්ධතා නිලධාරියාගේ ප්‍රධාන මූලික කාර්යය. ඊළඟට අපි බලමු ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මහජන සම්බන්ධතා මෙවලම් හා උපක්‍රම භාවිත කිරීම. අපි ඉගෙන ගත්තනේ ගිය සතියේ දරුවනේ මෙවලම් හා උපක්‍රම. අන්න ඒවා භාවිත කරන්නේ මේ පුද්ගලයා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවද? වීඩියෝ සම්මන්ත්‍රණ පවත්වනවද? පොත් පිංචක් මුද්‍රණය කරනවද? මේවා තීරණය කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. එතකොට ආයතනයක් විසින් මේ වගකීම ඍජුවම පවරන්නේ මහජන සම්බන්ධතා නිලධාරියාට. ඊටාම පැහැදිලි. ඊළඟට අපි බැලුවොත් ආයතනය වෙනුවෙන් මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම, ඒවා සම්බන්ධීකරණය කිරීම හා ඒවට අවශ්‍ය අභිප්‍රේරණය ලබා දීම. දැන් මේ පුද්ගලයා අලුත් ඉවෙන්ට් නිර්මාණය කරන්න ඕන. ආයතනයේ ඇයි මේ පුද්ගලයාව වැඩට අරන් තියෙන්නේ? ආයතනයේ ප්‍රවර්ධනය සඳහා.
ආයතනය සහ මහජනයා අතර සම්බන්ධකම වර්ධනය කරලා දීමේ බලාපොරොත්තුයි. එහෙනම් මෙයා අලුත් සැලසුම් හදන්න ඕනේ. අපි හිතමු වෙළඳ ප්‍රදර්ශන වෙන්න පුළුවන්. නැත්නම් විවිධ වර්ගයේ එහෙම සැලසුම් හදලා ඒවට මිනිසුන් ඒකරාශී කරලා ආයතනය පිළිබඳ ප්‍රසාදයක් ඇති කරලා ආයතනයට උදව් කරන්න ඕන. ඒක තමයි යාගේ කාර්යය. ඊළඟට බලන්න දරුවනේ ආයතනයේ රැස්වීම සංවිධානය කිරීම වගේ වැඩ තියෙනවා මෙයාට. දැන්වීම් දානව නම් කිසියම් ආයතනයක් ඒ දැන්වීම් මාධ්‍ය තුල පළකරණයව සම්බන්ධීකරණය කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. ඊළඟට මාධ්‍ය නිවේදන නිකුත් කරන වෙලාවට මෙයා තමයි තීරකයා. වගකීම් සහගතව මේ මාධ්‍ය නිවේදනය තමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා මාධ්‍ය වෙත යොමු කිරීමේ සිට ඒ සියලු ක්‍රියාමාර්ග හැන්ඩල් කරන්නේ මේ පුද්ගලයා. ඊළඟට උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම. අපි මෙවලම් හා උපක්‍රමවලදී කතා කළේ දරුවනේ උපදේශන සේවා. කිසියම් ආයතනයකට උපදෙස් අවශ්‍ය නම් එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයට උපදේශන සේවා අවශ්‍ය නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට මාධ්‍ය සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීම නම් දරුවනේ මහජන සම්බන්ධතා නිලධාරියෙක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ආයතන ප්‍රධානියා කතා කරලා කියනවා මහජන සම්බන්ධතා නිලධාරියාට මෙන්න මේක මාධ්‍යෙන් දාන්න කියලා. මහජන සම්බන්ධතා නිලධාරියට සම්බන්ධකම් නැත්තම් එහෙම ලේසියෙන් මාධ්‍යෙන් යමක් දාගන්න බෑ. ඒ හින්දා මහජන සම්බන්ධතා නිලධාරියා නිතරම මාධ්‍ය සමග ද්විපාර්ශවීය සම්බන්ධකම් ඇති කරගෙන මේ ගේම ගොඩ දාලා දෙන්න ඕනේ ආයතනය වෙනුවෙන්. ඔබට පැහැදිලි මහජන සම්බන්ධතා නිලධාරියාට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. ඒත් එක්කම වගකීමක් ඔහුට පැවරෙනවා. මෙබඳු කාර්යයක් කරන්න නම් දුවේ පුතේ මහජන සම්බන්ධතා නිලධාරියට කුසලතා ඕන වෙනවා. කුසලතා කියලා කියන්නේ එයා සාමාන්‍ය මිනිහෙකුට වඩා වෙනස් පුද්ගලයෙක් වෙන්න ඕනේ. එයාට පුළුවන් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි එයාට පුළුවන් වෙන්න ඕනේ දරුවනේ හොඳට කතා කරන්න. අභිප්‍රේරණාත්මක කතනය කියන්නේ තව මිනිහෙක් වශී කරගෙන, තව මිනිහෙක් ආකර්ෂණය කරගෙන, තව මිනිහෙක් දිනා ගනිමින් කතා කිරීමේ හැකියාව. මේක නම් අනිවාර්යයි මහජන සම්බන්ධතා නිලධාරියට. ඊළඟට ඉදිරිපත් කිරීමේ කුසලතාවය. අපි කියනවා යමක් ප්‍රසන්ට් කිරීම කියලා. අපි හිතමු මහජනයා ඉස්සරහට ගිහිල්ලා ආයතනයේ වැඩසටහන ඔවුන්ට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කිරීමේ කුසලතාවය ඊටාම වැදගත්. මේ ඉදිරිපත් කිරීමේදී සමහර ලාවට තාක්ෂණික උපකරණ භාවිත කරනවා, ප්‍රසන්ටේෂන් අපි හිතමු මල්ටිමීඩියා භාවිත කරලා ඉදිරිපත් කිරීම කරනවා. ඒ ආදී විදිහට මේ කුසලතා ඔහු සතු විය යුතුමයි. ඊළඟ වැදගත් කාරණය මහජන සම්බන්ධතා නිලධාරියා අන්‍යයන්ගේ අදහස් කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි. සමහර මිනිස්සු ඉන්නවනේ දුවේ පුතේ අනිත් අයගේ කතා අහන්නේ, අදහස් අහන්නේ, තමන්ගේ දේම කියන මිනිස්සු ඉන්නවනේ. අන්නේ බඳු අයට මේ වෘත්තිය කරන්න බෑ. මහජන සම්බන්ධතා නිලධාරියා නිතරම අනිත් මිනිසුන්ගේ මතයට සවන් දෙන්න ඕනේ. සවන් දීලා ඉවසීමෙන් Taman කතා කරන්න ඕනේ. ඊළඟට ප්‍රවෘත්ති නිවේදන රචනා කිරීම හා ඒවා සංස්කරණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ මොකටද? මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරන්නේ එයා නම් එයා ප්‍රවෘත්ති නිවේදනයක් හදන්න දැනගන්න ඕනේ. එතකොට දැන් පත්තරේට, රේඩියෝ එකට, ටීවී එකට මේ ඔක්කොටම ගැලපෙන විදිහට ප්‍රවෘත්ති නිවේදන හදා ගැනීමට එයාට පුළුවන් වෙන්න ඕන. ඊළඟට වාර්තා, වෘත්තීය ප්‍රකාශන, කතා රචනය ඉදිරිපත් කිරීමේ කුසලතා. අපි හිතමු ආයතනය බාර දෙනවා එයාට කිසියම් වාර්තාවක් හදන්න. එතකොට මේ වාර්තාව හදන්න එයාට පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයාට ලේඛන හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ යම් යම් දේවල් ප්‍රකාශ කිරීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව, මේ වගේ කුසලතා රාශියක් මේ වෘත්තියට ඕන වෙනවා. දුවේ පුතේ ඔබ නිකං මහජන සම්බන්ධතා නිලධාරියෙක් වෙන්න හදන්න එපා. මේ කුසලතා ටික පරිපූර්ණය කරගෙන ඔබට පුළුවන් මේ වෘත්තියට ඇතුල් වෙන්න. නැත්තම් මේ වැඩේ කරන්න බෑ දරුවනේ. ඊළඟට අපි ගත්තොත් ප්‍රශස්ත ලෙස ග්‍රාහකයා ඇමතීමේ කුසලතා. මේ කතනයට මේවත් අයිති වෙනවා. ග්‍රාහකයාට කතා කිරීමේ හැකියාව. ඊළඟට මහජන සම්බන්ධතා සමීක්ෂණ කිරීමේ කුසලතා. මේ නිලධාරියට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ආයතනය පිළිබඳව මිනිස්සු තුල ප්‍රසාදයක් තියෙනවද කියලා මිනිස්සුන්ගේ ඇත්ත අදහස් අහලා දැනගන්න. ඔබ අහලා ඇති සමහර වෙලාවට, සමහර ලාවට අහලත් නැතුව ඇති. අපි එක්තරා රජවරයෙක් ඉඳලා තියෙනවා.
එයා රජවරයෙක්ගේ භූමිකාවෙන් මිදිලා වෙස් වලාගෙන සාමාන්‍ය මිනිහෙක් විදියට ගිහිල්ලා ගම් දනව් වල ඇවිදලා රජු පිළිබඳ මිනිස්සු දරන ඇත්ත අදහස හොයාගෙන තියෙනවා. එතකොට ඉතිහාසයේම රජවරු ගැන සඳහන් වෙනවා මේ වගේ ඥානයක් මහජන සම්බන්ධතා නිලධාරියට තියෙනවා. මිනිස්සු ආයතනය ගැන දක්වන අදහස. එහෙම නැත්නම් අපි හිතමු මහජන සම්බන්ධ හදන්නේ පුද්ගලයෙක් පිළිබඳව කියලා. එයා පිළිබඳව මිනිස්සු දරන ඇත්ත අදහස කොහොම හරි ගන්න ඒ සමීක්ෂණ සිදු කිරීමේ හැකියාවත් ඔහු සතු කුසලතාවයක් විදිහට තියෙන්න ඕනේ. ඊළඟට දරුවනේ මේ මහජන සම්බන්ධතා නිලධාරියාට ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. එක ශේෂ්ත්‍රයක් තමයි සමාජ විද්‍යාව පිළිබඳ දැනුම ඕන වෙනවා. මොකටද සමාජ විද්‍යාව පිළිබඳ දැනුම? මේ ගනුදෙනුව අපි කරන්නේ සමාජය තුල හිඳිමින්. එතකොට සමාජය තුල හිඳිමින් කරන මේ ගනුදෙනුවට සමාජ විද්‍යාත්මක ඥානයක් මහජන සම්බන්ධතා නිලධාරියට තියෙන්න ඕනේ. මේ සමාජ විද්‍යාව ඉගෙන ගන්න තියෙන්නේ කොහෙද? මුල්ම වතාවට අපේ රටේ නම් සමාජ විද්‍යාව ඉගෙන ගන්න තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී. එහෙමනම් එයා කැම්පස් ගිහිල්ලා සමාජ විද්‍යාව වගේ විෂයක් කරපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පතපොත කියවලා සමාජ විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඊළඟට මානව විද්‍යාව. අපි සමාජ විද්‍යාවට සෝසියොලොජි කියලා කියනවා. මානව විද්‍යාවට ඇන්ත්‍රොපොලොජි කියලා කියනවා. මානව විද්‍යාව කියන්නේ මොකක්ද? මිනිසුන් ගැන උගන්වන විද්‍යාව. මේ නිලධාරියා ගනුදෙනුව කරන්නේ මිනිස්සුත් එක්ක. එහෙනම් මිනිස්සු ගැන දැනගන්න ඕනේ. ඊළඟට මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව පිළිබඳ දැනුම මොකටද මහජන සම්බන්ධතා නිලධාරියෙකුට? මේක සියුම් මානසික ගනුදෙනුවක්. මිනිසුන්ගේ මනස හදවත දිනා ගන්න එක තමයි මෙයාගේ ජොබ් එක. සියුම් මනෝවිද්‍යාත්මක උපක්‍රම දන්නවා නම් මනෝවිද්‍යාව දන්නවා නම් මිනිසුන් දිනන්න ලේසියි මෙයාට. ජීව විද්‍යාව. ජෛව ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ ශරීර ක්‍රියාකාරකම් මේ ආදිය. ආර්ථික විද්‍යාව. අපි හිතමු මහජන සම්බන්ධතා නිලධාරියා නියෝජනය කරන්නේ ව්‍යාපාරික ආයතනයක් කියලා. ව්‍යාපාරික ආයතනයේ බිස්නස් එකක් නේ කරන්නේ. එහෙනම් ආර්ථික ඥාණය තිබිය යුතුමයි මේ නිලධාරියාට. මේ අපි කතා කරන්නේ දරුවනේ මහජන සම්බන්ධතාවය කියන විෂයට අමතරව පරිබාහිර ශේෂ්ත්‍ර පිළිබඳව. දේශපාලන විද්‍යාව. ගොඩක් වෙලාවට රටේ දේශපාලනය මොහුටත් තීරණාත්මක විදිහට බලපානවා. එක පැත්තකින් දේශපාලන අධිකාරිය තරහ කරගෙන කිසිම ගමනක් යන්න බෑ. මොකද වුන් සතුව විශාල බලයක් තියෙන හින්දා. එතකොට මේ දේශපාලන ශාස්ත්‍රයේම අපි හිතමු මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයෙක් වෙනුවෙන් මේ නිලධාරියා පෙනී සිටිනවා කියලා. එතකොට ඒ දැනුම අවශ්‍ය වෙනවා. ඊළඟට සමහර ලාවට ඔහුට ඕන වෙනවා අලෙවි කරන විෂය පිළිබඳ දැනුම මාකටිං. ඔහු මාකටිං දැනගන්න ඕනේ. ඇයි ව්‍යාපාරික ආයතනයක් නම් මහජන සම්බන්ධතා කියලා කියන්නේ මොකක්ද? ප්‍රවර්ධන උපක්‍රමයක්, අලෙවි කරන උපක්‍රමයක්. ඊළඟට sannivedana. ජනමාධ්‍ය සමග ගනුදෙනු කරනවා නම් මිනිස්සු සමග ගනුදෙනු කරනවා නම් දූ දරුවනේ sannivedana කියන විෂය නොමැතිව ඒ ගනුදෙනුව කරන්න බෑ. එහෙනම් ඊටාම පැහැදිලි මහජන සම්බන්ධතා නිලධාරියාට දැනුම පැවතිය යුතු තවත් ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. මං වේගෙන් කියාගෙන යන්නම්. සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝවිද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, අලෙවිකරණය, sannivedana වගේ විෂයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔහුගේ මේ වෘත්තීය ජීවිතය ඊටාම සාර්ථක වෙනවා. අපි බලමු මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතු යුතු ගුණාංග. ඔහු ආවට ගියාට නිකම් පුද්ගලයෙක් වෙන්න බෑ. ඔහු අවංකභාවය සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔහු කාටද අවංක වෙන්න ඕනේ? එක පැත්තකින් තමන් නියෝජනය කරන ආයතනයට, අනිත් පැත්තෙන් තමන්ගේ මහජනයාට, ආයතනයේ මහජනයාට අවංක වෙන්න ඕනේ. ඔහු අවංක නෑ කියලා තේරුනොත්, ඔහු වංචනිකයෙක් කියලා තේරුනොත්, ඔහුව ප්‍රතික්ෂේප කරනවා මහජනයා. එතකොට හදන්න පුළුවන් මහජන සම්බන්ධතාවයක් නෑනේ දුවේ පුතේ. ඊළඟට ඍජුභාවය. ඊටාම දරදඬු තීරණ ගන්න වෙනවා සමහර වෙලාවට. මහජන සම්බන්ධතා නිලධාරියා ආයතනය නියෝජනය කරාට මහජනයත් එක්ක කරන ගනුදෙනුව ලේසි නෑ. ඔහු ඍජු භාවයෙන්, ඍජු ස්වභාවයෙන් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඊටාම කෙටි කාලයක් තුල ඍජු තනි තීරණ ගන්න වෙනවා සමහර ලාවට.
ඊළඟට සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව. ඔහුට මේ වැඩේ තනියෙන් කරන්න බෑනේ. ඔහු නියෝජනය කරන ආයතනය ඔහුට කාර්ය මණ්ඩලයක් දීලා තියෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ සහයෝගයවත් නැත්නම් ඔහුට ඒ කාර්ය මණ්ඩලයවත් දිනා ගන්න බැයි නම් දරුවනේ කොහොමද මහජන සම්බන්ධතා හදන්නේ? සහයෝගයෙන් සහයෝගීව වැඩ කිරීමේ සාමූහික හැකියාවක් ඔහුට තියෙන්න ඕන. ඊළඟට සංවේදී බව. ගොඩක් වෙලාවට මිනිස්සු ළඟට යනකොට මිනිස්සු ඔවුන්ගේ ප්‍රශ්න කියනවා. එතකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ නැතුව තමන්ගේ අදහස් කියන්න ගියොත් වැඩේ අවුල් වෙලා යනවා. මේ සංවේදී බව තමන්ගේ ජීවිතය තුළම ප්‍රගුණ කරගත් කෙනෙකුට තමයි මහජන සම්බන්ධතා වෘත්තිය හොඳට කරන්න පුළුවන්. ඊළඟට සමබර පෞරුෂය. තමන්ගේ ආයතන ඉස්සරහට ගියාමත් හොඳ පෞරුෂයක් මෙයාට තියෙන්න ඕනේ. මිනිස්සු ඉස්සරහට ගියාමත් මහජනයා ඉස්සරහට ගියාමත් හොඳ පෞරුෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ආයතනය පිළිගන්නේත්, එතකොට තමයි සමාජය පිළිගන්නේ. ඊළඟට කාර්යශූරත්වය. වැඩ කිරීමේ මනා හැකියාව. වැඩ කරන්න බැයි නම් වැඩ බැරි ටාසන් කෙනෙකුට මහජන සම්බන්ධතා නිලධාරියාගේ භූමිකාව ඉටු කරන්න බැහැ පුතේ. ඔහු ඉතා හොඳ කාර්යශූර පුද්ගලයෙක් වෙන්න ඕන. මෙහෙම බැලුවාම පේනවා මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතු වේතු ගුණාංග රාශියක් තියෙනවා. හරි. එහෙමනම් අපි ඊළඟට කරන කතා බහත් මේකට ටිකක් සම්බන්ධයි. ඒ තමයි මාධ්‍ය නිලධාරියා හා ඔහුගේ කාර්යභාරය. දැන් අපි මහජන සම්බන්ධතා නිලධාරියා ගැන කතා කරනවා කියලා ඇවිල්ලා මාධ්‍ය නිලධාරියා ගැනත් කතා කරන්න හදන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සමහර ආයතනවල සමහර රටවල් වල මහජන සම්බන්ධතා නිලධාරියාගේ වැඩේ ජොබ් එක කරන්නේ මාධ්‍ය නිලධාරියා. එතකොට මේ මාධ්‍ය නිලධාරියාත් ගොඩක් වෙලාවට මහජන සම්බන්ධතා නිලධාරියා හා සම මට්ටමේ තමයි අපි සලකන්නේ. යම් යම් භූමිකාවන් ටිකක් වෙනස් වෙනවා තමයි. නමුත් මාධ්‍ය නිලධාරියා ගැනත් අපි මෙතනදී අධ්‍යයනය කළ යුතුයි. ඔබේ විෂය නිර්දේශය ඇතුලේ මාධ්‍ය නිලධාරියා පිළිබඳව හැදෑරීමත් වෙන් වෙලා තියෙනවා. අපි බලමු කිසියම් ආයතනයක ක්‍රියාකාරීත්වයේදී මහජන සම්බන්ධතා නිලධාරියා මෙන්ම මාධ්‍ය නිලධාරියාද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. හරිනේ, මම ඔබට ඒක තමයි කිව්වේ. ඊළඟ කාරණයක් මම ඔබට කිව්වා. ඇතැම් ආයතනවල මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්ය ඉටු කරනු ලබන්නේද මාධ්‍ය නිලධාරියා විසින්මය. එහෙනම් ඔබට පැහැදිලි. අපි මහජන සම්බන්ධතා නිලධාරියා ගැන විතරක් නෙවෙයි මාධ්‍ය නිලධාරියා ගැනත් ඉගෙන ගන්න ඕනේ. මාධ්‍ය නිලධාරියාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මීඩියා ඔෆිසර් කියලා. පටලව ගන්න එපා දුවේ පුතේ. මහජන සම්බන්ධතා නිලධාරියාට කවුද අපි ඉංග්‍රීසියෙන් කිව්වේ? PRO, Public Relations Officer. මෙයා මීඩියා ඔෆිසර්. අපි බලමු. මාධ්‍ය නිලධාරියා කියලා කියන්නේ කවුද? යම් ආයතනයක හෝ සංවිධානයක බාහිර මහජන සම්බන්ධතා වර්ධනය කිරීම උදෙසා මාධ්‍ය සම්බන්ධතා පවත්වන නිලධාරියා. මෙයා දරුවනේ එක පැත්තකින් සම්බන්ධකම් පවත්වන්නේ මාධ්‍යත් එක්ක. හැබැයි මෙහෙමයි මිනිසුන් සමගත් සම්බන්ධකම් පවත්වනවා. හැබැයි මාධ්‍ය හරහා තමයි යන්නේ. එහෙනම් මෙයත් අවසානාර්ථයේදී මහජන සම්බන්ධතා වැඩක්ම තමයි කරන්නේ. නමුත් මෙයා ඍජුව ගනුදෙනු කරන්නේ මාධ්‍ය සමග. ඒක තමයි වෙනස මේ දෙන්නගේ. අපි බලමු. මාධ්‍ය නිලධාරියාටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. මාධ්‍ය නිලධාරියා විසින් Tamanගේ භූමිකාව ඇතුලේ ඉටු කරන්න ඕනේ කාර්යභාරයක් තියෙනවා. එකක් තමයි ආයතනය පිළිබඳ මාධ්‍ය වෙත සිදු කරනු ලබන විමර්ශන වලට පිළිතුරු ලබා දීම හා මාධ්‍ය සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා ආයතනය වෙනුවෙන් පෙනී සිටීම. දැන් ආයතනය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන වෙලාවක් ආවොත් මාධ්‍ය නිලධාරියා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. එයා තමයි මේවට උත්තර දෙන්න ඕනේ. මාධ්‍ය සාකච්ඡාවක් මෙහෙවනවා නම් මාධ්‍ය සම්මන්ත්‍රණයක් සිදු කරනවා නම් ආයතනය වෙනුවෙන් මේක සංවිධානය කරලා ඒ සියලු කාර්යයන් ඉටු කරන්නේ මාධ්‍ය නිලධාරියා. ඔහුට ලොකු වගකීමක් පැවරෙනවා දුවේ පුතේ. ඊළඟට මාධ්‍ය ඇගයීම් වාර්තා සකස් කිරීම, ආයතනය හා සම්බන්ධ ලිපි ලිවීම සහ මාධ්‍ය වාර්තා ප්‍රකාශන බෙදා හැරීම. එතකොට මේ මාධ්‍ය සමග ගනුදෙනු කරන්නට ආයතනයක් විසින් පත් කරලා ඉන්න පුද්ගලයා තමයි මාධ්‍ය නිලධාරියා කියලා කියන්නේ. ඔබට පැහැදිලි. ඊළඟට අපි බලමු ආයතනයේ කාර්ය හා නව දැක්ම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම හා තොරතුරු සැපයීම. ඔන්න එයා මිනිස්සු ඉදිරියට යනවා. මහජනතාව දැනුවත් කරනවා. ඊට පස්සේ තොරතුරු සපයනවා.
ආයතනය සහ ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳව. ඊළඟට ආයතනයේ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මෙහෙයවීම හා පහසුකම් සැලසීම. ආයතනයේ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් ඒවා සම්බන්ධීකරණය කරලා අවශ්‍ය සැලසුම් පහසුකම් හදලා ඒ ඔක්කොම ටික කරන්න යා තමයි. ඊළඟට දරුවනේ ආයතනයේ ජනප්‍රියභාවය වෙනුවෙන් මාධ්‍ය ආවරණ අවස්ථා උත්පාදනය කරලා දෙන්න ඕනේ. දැන් කිසියම් ආයතනයක් හොයාගෙන ඇවිල්ලා මාධ්‍යවේදීන් මාධ්‍ය වාර්තා හදන් යන්නේ නෑනේ දුවේ පුතේ. එතකොට මෙයා දැනගන්න ඕනේ මාධ්‍ය නිලධාරියා විදිහට ඒ බඳු අවස්ථා ක්‍රියේට් කරන්න නිර්මාණය කරන්න. ඊට පස්සේ මාධ්‍යවේදීන්ට ආරාධනා කරලා ඒවා සමාජගත කරන්න. මෙන්න මේ විදිහට මාධ්‍ය නිලධාරියා වෙත විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඒකත් එක පැත්තකින් මහජන සම්බන්ධතා කාර්යයක්ම තමයි. මාධ්‍ය නිලධාරියා ආයතනය පිළිබඳව මහජනතාව හා මාධ්‍ය අතර අවබෝධය ඇති කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කීපයක් අපි ඔබට හඳුන්වලා දෙන්න. ටිකක් සවිස්තරාත්මකයි දීර්ඝ විදිහට තියෙනවා. අපි ඒ ටික මේ විදිහට එකින් එක අධ්‍යයනය කරමු. මේ අපි කතා කරන මාධ්‍ය නිලධාරියා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තමයි ඔබ මේ දකින්නේ. අපි එකින් එක බලමු. අපි ගිය සතියේ කතා කරපු දේවල් තමයි දරුවනේ මෙතන ගොඩක් තියෙන්නේ. ඒ හින්දා මේක කතා කරන්න දෙයක් නැහැ. මට ඔබට තියෙන්නේ මේක පෙන්වලා දෙන්න තමයි. ඔහු අත්පත්‍රිකා, පොත්පිංච, ප්‍රවෘත්ති නිවේදන, සංගරා, පුවත් හසුන්, ඡායාරූප සහ වෙබ් අඩවිය සැලසුම් කිරීම, මාධ්‍ය සාකච්ඡා, ප්‍රවෘත්ති සමුළු, ප්‍රදර්ශන සංවිධානය කිරීම වගේ කාර්යයන් කරන්න ඕනේ. එතකොට අපි ගිය සතියේ කතා කළ මහජන සම්බන්ධතා මෙවලම් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි ඔහු ප්‍රධාන වශයෙන් කැප වෙන්න ඕනේ. ඊළඟට තම ආයතනික නිෂ්පාදන පිළිබඳව ප්‍රවර්ධන චිත්‍රපටි හදනවා නම් ඒව හදනවා. ඊට පස්සේ දැන්වීම් නිර්මාණය කරනවා වගේ වැඩ තියෙනවා නම් ඒව කරන්නේ මේ මාධ්‍ය නිලධාරියා. දැන් දුවේ පුතේ මහජන සම්බන්ධතා නිලධාරියාට ඊතරම් මාධ්‍යමය දැනුමක් නැහෙනේ. ඒ හින්දා මේ මාධ්‍ය නිලධාරියා තමයි මේ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා යොදවන්නේ. සමහර ආයතනවල මහජන සම්බන්ධතා නිලධාරියෙකුත් ඉන්නවා, මාධ්‍ය නිලධාරියෙකුත් ඉන්නවා. එතකොට මේ වැඩේ හොඳට කරන්න පුළුවන්. මහජන සම්බන්ධතා නිලධාරියා මාධ්‍යයට සම්බන්ධ වැඩ ටික මෙයාට බාර දෙනවා. ඊළඟට අපි ගත්තොත් රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් කියන ජනමාධ්‍ය සඳහා. ඒ වගේම වෙබ් අඩවි සඳහා සම්මුඛ සාකච්ඡා නිකුත් කිරීම, සම්මුඛ සාකච්ඡා සංවිධානය කිරීම වගේ වැඩ ටික කරන්න ඕනේ. ඊළඟට දුරකථනය, විද්‍යුත් තැපැල්, ඒ අදාළ පාර්ශව සමග ඒ කියන ක්‍රම වලින් කන්ටැක්ට් හදා ගන්න ඕනේ, සම්බන්ධකම් ගොඩනගා ගන්න ඕනේ. ඊළඟට මාධ්‍ය ආවරණය සංසන්දනාත්මකව විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍ය විසින් ආවරණයක් සිදු කරාට පස්සේ ඒක පිළිබඳ කිසියම් විශ්ලේෂණයක් කරලා ඒයින් Tamanට වාසි වුණාද, මොන විදිහටද වාසි වුණේ කියන ඒ විශ්ලේෂණය සංසන්දනාත්මකව සිදු කරන්න ඕනේ. ඊළඟට අර්බුද අවස්ථා ඊටම තීරණාත්මකයි. අර්බුද අවස්ථාවලදී මාධ්‍ය හා අනිකුත් සම්බන්ධතා භාවිත කරමින් ඒක කළමනාකරණය කරන්නට මෙයා දක්ෂ වෙන්න ඕනේ. අපි හිතමු ආපදාවක්, එහෙම නැත්නම් ආයතනීය අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක්, ඒ වගේ වෙලාවට ආයතනය බේර ගන්න ඕනේ මාධ්‍යත් එක්ක එකතු වෙලා. ඒක තමයි මේ ක්‍රියාකාරකමෙන් අදහස් කරන්නේ. හොඳ කළමනාකරුවෙකුගේ භූමිකාව මෙතනදී මාධ්‍ය නිලධාරියා විසින් සිදු කරන්න ඕනේ. ඊළඟට මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීම. දැන් මෙයා මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්නේ. එතකොට මේවා කරගන්න පුළුවන් ඉතා හොඳින්. නිවැරදි තොරතුරු විධිමත්ව ඉදිරිපත් කිරීම. අපි මෙහෙම හිතමු ආයතනයක් ගැන මාධ්‍යයකට තොරතුරු ඕන වෙනවා. එතකොට මාධ්‍යයට තොරතුරු දෙන්න ආයතනෙ ඉන්න හැම කෙනාටම බැහැනේ. එතකොට ආයතනය පිළිබඳ නිවැරදි තොරතුරු කඩිනම්ම ලබා දීමට ඉදිරිපත් වෙන්නේ මාධ්‍ය නිලධාරියා. එයාගේ භූමිකාව. ඊට පස්සේ මාධ්‍ය ප්‍රකාශක කාර්යයට කිරීම. ආයතනය වෙනුවෙන් කිසියම් මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මාධ්‍ය නිලධාරියා තමයි ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ. එහෙමනම් මේවා තමයි මාධ්‍ය නිලධාරියෙකු විසින් තමන්ගේ ආයතනය වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාකාරකම්. අපි මේ මාධ්‍ය නිලධාරියා සහ මහජන සම්බන්ධතා නිලධාරියා ඇසුරින් නිගමනයකට එළඹෙනවා. ඒ තමයි ලොව ප්‍රධාන පෙළේ ආයතනික ව්‍යුහය පිළිබඳව විමසා බැලීමේදී ඇතැම් විටක මාධ්‍ය නිලධාරියා හා මහජන සම්බන්ධතා නිලධාරියා එකම පුද්ගලයෙක්.
ගොඩක් වෙලාවට මේ වැඩ දෙකම කරන්නේ මේ අංශ දෙකම ආයතනයක් වෙනුවෙන් බලා කියාගන්නේ එකම තැනැත්තේ. එහෙමනම් ඔහුට එක පැත්තකින් මහජන සම්බන්ධතා විෂය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ පුළුල් විදිහට. අනිත් පැත්තෙන් මාධ්‍ය භාවිතය පිළිබඳ හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. මේ දෙක කැටි කරගත් හැකියාවෙන් යුතු පුද්ගලයෙක් තමයි හොඳ මාධ්‍ය නිලධාරියෙක් වෙන්නේ, හොඳ මහජන සම්බන්ධතා නිලධාරියෙක් වෙන්නේ. පැහැදිලි නේද දුවේ පුතේ? ඔව්. එහෙමනම් ඔබට මම මේ මාතෘකාවට අදාළවත් ප්‍රශ්න දෙකක් යොමු කරනවා. ඔබ ලියා ගන්න. අභ්‍යාසංක 2 කියලා මේකට කියන්නේ අපි කලින් කතා කරපු මහජන සම්බන්ධතා අවස්ථාවල තමයි අභ්‍යාසංක 1 තිබුණේ. මේක අභ්‍යාසංක 2. ඔබට පුළුවන් මේ සතියේ පිළිතුරු ලියලා මාවත යොමු කරන්න. මම ඒවා හැකි විදිහට පරීක්ෂා කරලා ඔබට ප්‍රතිඵල දැනුම් දෙන්නම්. 1 ලියා ගන්න ඔබ දුවේ පුතේ. 1 මහජන සම්බන්ධතා නිලධාරියා හා ඔහුගේ කාර්යභාරය කරුණු 3ක් ඇසුරින් විස්තර කරන්න. මම නැවත කියන්නම්. මහජන සම්බන්ධතා නිලධාරියා හා ඔහුගේ කාර්යභාරය කරුණු 3ක් ඇසුරින් විස්තර කරන්න. ඒ අහන්නේ කවුරු ගැනද? මහජන සම්බන්ධතා නිලධාරියා ගැන. ඊළඟට 2 දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ඔබ. තෝරාගත් ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය. මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය විමර්ශනය කරන්න. එතකොට ඔයාට 1 සහ 2 කියන ප්‍රශ්නවලට උත්තර ලියනකොට දරුවනේ එක පැත්තකින් මහජන සම්බන්ධතා නිලධාරියාවත් ඒ වගේම මාධ්‍ය නිලධාරියාවත් එකම නිලයක් ලෙස අරගෙන මේ ප්‍රශ්නෙට උත්තරය ලියන්න පුළුවන්. එහෙමනම් හොඳ උත්තරයක්, සාර්ථක උත්තරයක් ගොඩනගන්න අපි බලමු ඔබ ගොඩනගන ඒ පිළිතුරෙහි සාර්ථක අසාර්ථකභාවය. එහෙමනම් ආදරණීය දූ දරුවනේ අපි අද දවසේ ඔන්ලයින් ලයිව් පන්ති කාමරයෙන් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබට අලුත් අත්දැකීමක් සමග අපි අද ඔබ සමග එකතු වුණා. ඉතින් ඔබට පුළුවන් අපේ මේ වැඩසටහන් පිළිබඳ අදහසක්, අපේ මේ දේශන පිළිබඳ අලුත් තත්ත්වය පිළිබඳ අදහසක් මේ දේශනය ඉවර වෙච්ච ගමන්ම මට විවිධාකාරයෙන් WhatsApp ක්‍රමයට නැත්නම් ඊමේල් ක්‍රමයට ඔබේ අදහස් යොමු කරන්න. ඒක අපේ ඉදිරි වැඩසටහන් වලට ඔබටම වාසිදායක ප්‍රතිපෝෂණයක් වේවි. ඉතින් දරුවනේ අපි මේ විදිහට මේ වැඩ කටයුතු කරගෙන යමු ඉදිරියට. ඔබට ඇතිවෙන මේ යම් අපහසුතා තියෙනවා අපිට පේනවා. තාක්ෂණයට ඔබාලුත්, සමහර ලාවට මේ ක්‍රමයට ඔබාලුත් මේ බඳු යම් ගැටලු තියෙනවා. ඒ හින්දා අපි ඊටාම ඉක්මනින් ඔබ වෙනුවෙන් ඔබ සහ මම මුණ ගැහෙන අපි දෙපාර්ශවය අතර ද්විමාර්ගික sannivedana ගනුදෙනුවක් සිදු කෙරෙන ලයිව් එකක්, එහෙම නැත්නම් සජීවී වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා ඉදිරි දිනවල. ඒ පිළිබඳව මම ඔබට මගේ WhatsApp group එකේ පණිවිඩ යොමු කරන්නම්. ඒ වගේම වෙබ් අඩවියේ ඊට අදාළ දැනුවත් කිරීම සිදු කරන්නම්. ඊළඟට දරුවනේ 2021 ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔබේ යාළුවෙක්, හිතවතෙක්, මිතුරෙක් ඉන්නවා නම් මගේ පන්ති නොයන කෙනෙක් වුණත් ඔබ පණිවිඩය දෙන්න මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඒ අදාළ කාර්යයන් කොන්දේසි ටික ඉටු කරාම ඔබ ඔවුන්ටත් මේ පාඩම සමග සම්බන්ධ වෙන්න පුළුවන් බව. එහෙමනම් අපි ලයිව් එකේදී හමු වෙමු. ඒ වගේම ඊළඟ පාඩමේදී මහජන සම්බන්ධතාවයේ ඊළඟ අධ්‍යයනයේදී ඊළඟ සතියේ හමු වෙමු. එහෙමනම් සියලු දෙනාටම ආයුබෝවන්.